ඔබම දැන් දකින්න ඇති ලෝකෝත්තර වශයෙන් මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව යනුවෙන් පනවන්නේ බුදුරජාණන් වහන්සේ වෙන වෙනම තැන් තැන් වල ඉඳගෙන වඩන්න ඕන ගුණයක් නෙවෙයි. ඒ ආර්යයන් තුළ වැඩෙන්න ඕන ජීවිතේ ගුණ හතරක්. බ්‍රහ්ම විහරණය කිව්වේ බ්‍රහ්මයේ වගේ වාසය කරනවා. බ්‍රහ්මයන් තුළ ගුණ හතර තියෙනවා. අනාර්ය බ්‍රහ්මය තුළ ඔය මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණීය පවතින අනාර්ය බ්‍රහ්මය තුල බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මයේ අපමාන අපේ පරිත්තාභය යන ආදී වශයෙන් උඩට යනවා. අනාර්ය බ්‍රහ්ම ලෝකේ 11ක් තියෙනවා අසක්ෂ සත්‍යයෙන් ඉවර වෙන. ඔතනින් අසක්ෂ සත්‍යය කියලා කියන්නේ අර සංඥා අසඥ භාවනාව වඩලා අසඥ සමාධිය යුක්ත පිරිස ගිහිල්ලා උපදින්න යන නිසා එතන ඉන්නේ වසර මහා කල්ප 500ක විතර විශාල නින්දක් එක. ඒ නිසා ඒ අය ගැන කතා කරලා තේරුමක් නැහැ. නිදාගෙන ඉන්න මිනිස්සු ගැන මොනවද කතා කරන්නද? නිදාගෙන ඉන්න සත්‍යෝ ගැන. එතනින් මෙහාදී සුභකින්නක ආදී බ්‍රහ්මතල දක්වා වේහප්පලාදී සුභකින්නක වේහප්පලාදී බ්‍රහ්මතල දක්වාම ඒ ඉන්න සියලුම අර බ්‍රහ්ම පාරිසජ්‍යයේ සිට අනාර්ය බ්‍රහ්මතල 11 ඉන්න සියලුම බ්‍රහ්මය තුල මෙන්න මේ කියන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා පවතිනවා. ඔබට දැනගන්න ඕන කොච්චර කොයි මට්ටමකින්ද පවතින්නේ කියලා. ඕන දැනගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කිව්වේ අනාර්ය බ්‍රහ්ම තලවල ඉන්න බ්‍රහ්මයන් තුල පවතින සතර බ්‍රහ්ම විහරණ ගුණය ඔබට කොයි වගේද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක් ඔන්න තියෙනවා. ඒ තමයි බ්‍රහ්මාදී මාතා පිතරෝ. අම්මයි තාත්තයි තුල අන්නේ ගුණේ තියෙනවා. දැන් අම්මයි තාත්තයි තුල ඒ ගුණේ තියෙන නිසා අම්මයි තාත්තයි බ්‍රහ්මී වශයෙන් භාගතුන් වහන්සේ හඳුන්වනවා. හැබැයි බ්‍රහ්මත්වයේ සීමා වෙන තමන්ගේ දරුවන්ට. ඒ කිව්වේ දරුවන්ව දුකින් නිදහස් කිරීමේ ප්‍රාර්ථනාවක් දෙමව්පියෝ තුල තියෙනවා. දරුවන් සම්බන්ධයෙන් මෛත්‍රිය තියෙනවා. දරුවන්ගේ දුකක් දැක්කහම සුරලෝ සිට අතපා හරි ඒ කඳුලෙල් පිසිනා යන ආදි වශයෙන් ඒ දරුවන්ගේ දුක දැක්කහම දරුවන්ගේ දුකට පිහිට වෙන්න කල්පනා කරනවා. සමහර විට ඒ ගතිය ඒ ස්වභාවය පැවිදි වුණත් තියෙන්න පුළුවන් මිනිසෙක් තුළ. හැබැයි ඒක කැප නැහැ. මොකද දැන් මවක් හරි පියෙක් හරි හැටියට සමාජයේ යුතුයකම් ඉෂ්ට සාධනය කරමින් පැවතිච්ච යුගයක් තිබුණා. ඒ යුගයේදී දරුවෝ ගැන බැලුවා. දරුවන් ගැන හෙව්වා. දරුවන්ට අනුකම්පාවෙන් අවශ්‍යතා ඉෂ්ට සාධනය කරලා දුන්නා. ඊට පස්සේ මේ දරුවෝ දුකක් කියලා දැකලානේ පැවිදි වුණේ. දැන් මේ ප්‍රශ්නේ මම මේ ඔබට පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම මේ භික්ෂු භික්ෂුණී යනාදී වශයෙන් පිරිස් මොහොන දෙන ප්‍රශ්නය නිසා මේක. සත්‍ය වශයෙන් පවතින ප්‍රශ්නයක්. අපි සංගවන්න ඕනේ නැහැ මේවා. පැවිදි වෙනවා දැන් ගෘහවාසයේ දුකක් කියලා. පැවිදි වෙලා මොකද කරන්නේ? අර දරුවන්ගේ දුක ගැන කම්පා වෙනවා ඊට පස්සේ. දැන් දරුවෝ දුකක් නිසාමයි දරුවෝ දුකක් අත්කල දෙන නිසාමයි දරුවන්ගෙන් වෙන් වුනේ. නැත්තම් ගෘහවාසීව ඉන්න තිබුණානේ දරුවන්ගේ දුකට පිට වෙන්න ඕන. මොකද දරුවා අතහැරලා පැවිදි වෙන්නේ කෙනෙක්. දරුවන්ව බෙරෙඳ සෑමියා ඔය ටික අතහැරලා පැවිදි වෙන්නේ. ඒ අය දුකක් කියලා නෝනින් දැක නිසානේ. ඊට පස්සේ පැවිදි වෙලා ආයි ඒ අයගේ දුක නිවන්න යනවා නම්. එහෙම ගත්තොත් එහෙම කවදාවත් මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් පැවිදි වුණත් ගෘහවාසීව තමයි ඉන්නේ. ගත පැවිදි වුණාට හිත තියෙන්නේ gedara. එහෙම තත්වයක ඉඳලා මේ මග වඩන්න බෑ. අනිවාර්යයෙන්ම කොයි හරි හිර වෙනවා. පිරිහෙනවා. ඥාණයෙන් ගුණෙන් හැම පැත්තෙන් පිරිහිලා අවසානයේ Taman දන්නේ නැතු විනාශය කරා ගමන් කරනවා. නිසා පින්වතුනි මේ බව සිහි කරගන්න මොකද බොහෝ දරුවෝ හදපු අම්මලා තාත්තලා අනාගතේ පැවිදි වෙනවා. ඒ අය අන්නේ කාරණාව සිහි තබන්න ඕන. දරුවන්ව ගෘහ ජීවිතේම තියලා ඉන්න පැවිද්දට පන්සලට එක්කන් ඉන්න එපා. ඒ කිව්වේ දරුවන්ට පන්සලට එන්න එපා කියන එක නෙවෙයි. හිත නැවති පන්සලට ඒ දරුවන්ව වැද්ද ගන්න එපා. එහෙම ගත්තොත් ඔබ මහා වරදක් කරගන්නවා. කවදා හරි දවසක විශාල වරදක් කරගෙන ශාසනික වශයෙන් උත් පිරිහිලා යනවා. නවත්තන්න බෑ. හොඳට තේරුම් ගන්න ඔය කාරණාව. යම් කිසි දවසක අරිහත් ඵලයටපත් වෙලා සසර දුක අවසන් වුණාට පස්සේ නම් ඒ දරුවෝ සම්බන්ධයෙන් මොනතරම් ආකාරයේ ක්‍රියාකාරකම් දකින්න ලැබුණත් ඒවා එකක්වත් කෙලෙස් වලට හේතු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ අසිරිමත් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වසරකට පස්සේ තමයි කිඹුල්වත් නුවරට ගියේ. එහෙම ගිහිල්ලා තමයි රාහුල කුමාරයාව එක්කගෙන ආවේ. එතකොට පින්වතුනි රාහුල කුමාරයා සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් අවවාද කරපු තැන් කිහිපයක් තියෙනවා.
අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ, චූල රාහුලවාද සූත්‍රයේ, මහා රාහුලවාද සූත්‍රයේ, අනාදී වශයෙන් රාහුලවාද සූත්‍රයේ ඔහොම සූත්‍ර ගණනාවක් තියෙනවා. එතකොට දැන් කෙනෙක්ට බැලුවාම පේනවා භාගතුන් වහන්සේ රාහුල හාමුදුරු සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිල්ලක් දක්වලා තියෙනවා කියලා. ඒකට හේතුවක් තියෙනවා. එසේ නොවුනා නම් එහෙම ලෝකයාගෙන් විවිධාකාර අපවාද එනවා. හැබැයි ඒකේ තේරුම උන්වහන්සේ එහෙම ඥාති සංග්‍රහයක් කරා කියන එක නෙවෙයි. ඒ සූත්‍ර දේශනා රාහුල හාමුදුරන්ට විතරක් දේශනා කරපෝනේ අදටත් සූත්‍ර පිටකේ ඒ සූත්‍ර තියෙනවා. ඕනෑම කෙනෙක්ට ඒ සූත්‍ර ඇසුරෙන් අවබෝධය ලබන්න පුළුවන්. එහෙනම් එදා උන්වහන්සේ ඒ தত্ত্বය ඒ කාරණා ඒ ආකාරයෙන් සිද්ධ කළේ අවබෝධයෙන් පරම උත්කෘෂ්ඨ தত্ত্বයටපත් වෙලා. හැබැයි සාමාන්‍ය එතනින් මෙහා ඉන්න කෙනෙක් ඊට මෙහා ඒ ගිහි ජීවිත සහ පැවිදි ජීවිත අතර සම්බන්ධය ඇති කරගන්න ගියොත් එහෙම අනිවාර්යෙන් වැටෙනවා ඉදේ. භික්ෂූන්ට භික්ෂුණීන්ට ගිහි සමාජයත් එක්ක ගනුදෙනු කරන්න කියලා භාගතුන් වහන්සේ අවවාද කරන්නේ ලිඳකට එබෙනහා ගැඹුරු ලිඳකට එබෙනහා අත්දැකීමක් ඇතුව. ඒ කියන්නේ ගැඹුරු ලිඳකට අපි එබෙනවා නම් කවදාවත් මුළු කඳම දාලා එබිලා බලන්නේ බොහොම සුළු වශයෙන් ඔළුව විතර පොඩ්ඩක් යන්තම් S2 පොලි වල බලනවා. ඊට වඩා ඒ පැත්තට නැඹුරු වෙන්න ගියොත් ඒ පැත්තටම ඇදගෙන වැටෙනවා, ලිඳට වැටෙනවා. ඒ වගේ අපිට මේ ඒවත් දැනගන්න මේ වෝහාරික ධර්මය. නැත්තම් මේ ධර්මයේ කිකි අපි මොනවද කරන්නේ? ධර්මය ගැන කතා කරනවා, අධර්මයේ හැසිරෙනවා. ඒ නිසා ධර්මය කියන්නේ මේ ජීවිතේ දරා ගන්න විදිය. ආර්ය ශ්‍රාවකයෝ මේ සිතකය දෙක නිවැරදිව දරා ගන්න විදිය තමයි ධර්මයේ හැසිරීම කියන්නේ. එහෙම නැතුව මේ දැනුමකට නෙවෙයි ධර්මය කියන්නේ. දැනුමෙන් ධර්මය අවබෝධ දැනුමෙන් ධර්මයේ දරා ගන්න ගිහිල්ලා තමයි බොහෝ විට මෝඩ පඬිතුයෝ ලෝකෙ බිහි වෙන්නේ. කිසිම තමන්ගෙන් තමන්ට පිළිහිරන්නේ නැති, අනුන්ට පිළිහිරන්නේ නැති. අර බමුණු වගේ මෝඩ බමුණු වගේ. මෝඩ බමුණෝ ත්‍රිවේදයේම කටපාඩම් කරගත්තා. ත්‍රිවේදයේ ඕන ගාතාවක් කියන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ ජීවිතේ, ඔවුන්ගේ චර්යාවේ කිසිම වෙනසක් නැහැ. අධර්මිෂ්ඨ බමුණෝ. ධර්මයක් ඇත්තෙම නැහැ ඔවුන්ගේ ජීවන චර්යාවේ. ඒ වගේ පින්වතුනි මේ අපි මේවා සාකච්ඡා කරන්න ඕනේ ඒකයි. ධර්මයේ දකින්න තමන්ගේ ජීවිතය ඇතුලෙන්. ඒ නිසා දෙමාපියන් තුළ පවතින සතර බ්‍රහ්ම විහරණ ගුණය ඒක දෙමාපියගෙන භූමිකාවේදී විතරයි අදාළ වෙන්නේ. එතනින් එහාට දෙමාපියෝ පැවිදි පාර්ශවයට ඇතුළත් වුණොත්, ඒ කියන්නේ භික්ෂු භික්ෂුණීන් වශයෙන් ශාසනයට ඇතුළත් වුණොත්, එතනින් එහා පැත්තට ඒ දරුවොත් එක්ක ගනුදෙනු නැහැ. එහෙම ගනුදෙනු තියෙනවා නම් පැවිදි වෙලා නැහැ. අන්නේ බව සිහි කරගන්න. ඒක විශේෂයෙන් දකින්න පුළුවන් කාරණාවක්. මේ ශාසනික කටයුතු වලදී අපිට පේන්න තියෙනවා ලෝක සම්මතයේ මේ වගේ වැරදි. ඉතින් ඒක නිසා ඒවා පෙන්ලා දෙනවා. මොකද කරුණාවෙන් එහෙම නැත්තම් අනේ අපරාධේ මේ අති උත්තරීතර අවස්ථාව. කොයි වෙලාවක හරි ගිලිනවා. මාර්යා මොකක් හරි ගැටයක් ගහන්න බලාගෙන ඉන්නේ. අපි මේ මාර්යා ගැන කතා කර මාර්යාගේම ගැටවලට අහු වෙනවා නම් වැඩක් නැහැ ධර්මයේ අහලා, බණ අහලා. කොච්චර බණ ඇහුවත් මොකද මම ඒකයි කියන්නේ හැමදාමත් කොච්චර බණ ඇහුවත් කෝ ලබන අවබෝධය, කෝ මේ චර්යාත්මක චින්තනමය අවබෝධය වෙනස කියලා බලන්න ඕන. තමන්ගෙන්ම බලන්න, කාගෙන්වත් අහන්න ඕනේ නැහැ ආයික. තමන් තුළින්ම බලන්න. එතකොට තමයි සත්පුරුෂ යහපත් වූ මිනිස්සෙ බිහි වෙන්නේ. මමත්වය දුරු වෙන්නේ. පින්වතුනි මේ ධර්මයේ දේශනා කරන්නේ මමත්වය දුරු කරන්න භාග්‍යවතුන් වහන්සේ. මමෙක් අපි දුරු කරගන්න හදන හැමතිස්සෙම ලෝක සම්මතිය වැඩවල නිරත වෙලා. අර අම්මා තාත්තා කියන භූමිකාව මහා බාධාවක් කවදා හරි දවසක නිවනට. හොඳට මතක තියාගන්න. මහා බාධාවක් ඒක. ওই ගැටෙන් ඔබට නිදහස් වෙන්න බැරි වුණොත් ගැලවෙන්න බෑ මේ සංසාරයෙන් කවදාවත්. එදා අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පෙර අවසාන වශයෙන් පාරමිතා පූර්ණේ කරපු භවයේ තමයි වෙස්සන්තර ජාතකය. වෙස්සන්තර සඳමහනුවර වෙස්සන්තර රජුරු වශයෙන් බලන්න උන්වහන්සේ අවසානයේ මොකද්ද පෙන්වුවේ කියලා. පස් පාරක් මහ පොළොව කම්පා වෙලා යන උන්වහන්සේගේ දාන ගුණය දරා ගන්න බැරුව අර මහා ශාස්ත්‍රීය රාජධානිය අත්හරිනවා. ඒ රජකම අත්හරිනවා. ඒ මහා යසිරු සප සම්පත් ඇති භාණ්ඩාගාර, ඒ අන්තපුර ආදී සියලුම වස්තු අත්හරිනවා. ඊළඟට අර තමන්ට මහා ආශිර්වාදයක් වෙච්ච මහා අර හස්ති රාජාව ඇතින්නව අත්හරිනවා. ඊළඟට තමන්ගේ ආදරණීය දරුවන් සහ බිරිඳත් අත්හරිනවා. එහෙනම් උන්වහන්සේ අපට පෙන්වුවේ මොකද්ද? පාරමිතාව. ඒකේ සංසාරේ දීර්ඝ කාලයක් මේ අත්හැරීම ප්‍රගුණ කරලා ආපු උත්තමයට විතරයි මේ යම් පස්චිම භවයකදී අත්හැරීම සදාහටම වශයෙන් අත්හැරලා දාලා පරිනිර්වාණයට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. උන්වහන්සේ පෙන්නන්නේ අපට. එහෙනම් පින්වතුනි
හොඳට මතක තියාගන්න අම්මා තාත්තා කියන භූමිකාව තමයි වෙස්සාන්තර ජාතකයේදී අත්හරින්නේ. තාත්තා කියන භූමිකාව අත්හැරලා දැම්මේ. ඒ අත්හැරියට පස්සේ තමයි ලෝකයේම පියාණන් වහන්සේ අපට මුණ ගැහෙන්නේ. ලෝකයේම මෑණියන් වහන්සේ අපට මුණ ගැහෙන්නේ. අමා මෑණි බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. එදා උන්වහන්සේට මේ පීතෘ පදවිය අත්හැර ගන්න බැරුණා නම් අද අපට බණ අහන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ නැහැ ධර්මයේ. ඒසයි කාරණාව සිහිපත් කරගන්න ඕනේ. එහෙනම් මව්පියන් තුල මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ ගුණය තියෙනවා. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ ගුණය මව්පියන් තුල පවතින ගුණය අන්න ඔබ දැන් ඔබට බ්‍රහ්මයන්ගේ ගුණය බලා ගන්න ඕන නම් බ්‍රහ්මයේ හැසිරෙන්නේ කොහොමද කියලා බලා ගන්න ඕන නම් ඔබට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන් අම්මා තාත්තා කටයුතු කරන්නේ කෙසේද කියලා බලන්න. තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන් අනුන්ගේ දරුවෝ නෙවෙයි. තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන් අම්මයි තාත්තයි කටයුතු කරන ආකාරය ඔබ නිරීක්ෂණය කරලා බැලුවොත් ඔබට පේනවන්නේ එතනදී බ්‍රහ්මියෝ. බ්‍රහ්මියෝ ඔන්නෝමයි හැසිරෙන්නේ. හැබැයි බ්‍රහ්මයන්ගේ වෙනස තමයි බ්‍රහ්මයන්ට දරුවෝ කියලා කොටාසියක් නැහැ. ඒ නිසා බ්‍රහ්මයෝ මේ ඉන්න සියලුම ලෝසතුන්ට එක හා සමාන විදිහට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව පතරවනවා. නමුත් දෙමව්පියන්ගේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණධර්ම හතර ඊටාම සීමිතයි. ඒක සීමා වෙනවා තමන්ගේ ගෙදර බිත්ති හතර ඇතුලේ. ඒ කියන්නේ මීට ඉස්සෙල්ලත් මම සාකච්ඡා කරලා තියෙන නිසා අමුතුවෙන් ආයි කියන්න යන්න ඕනේ නැහැ. නමුත් කෙටියෙන් නමුත් මේ වෙලාවේ බණහන අලුතෙන් බණහන කෙනෙක් ඉන්නවනම් අන්න එයාට තේරෙන්න පොඩ්ඩක් විස්තර කළේ. එහෙනම් පින්වතුනි මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන්නේ මොනතරම් පාටු ගුණයක්ද බලන්න. ඒ කියන්නේ අම්මයි තාත්තයි තුල තියෙනවා ඒක බ්‍රහ්මයට සමානයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ ගුණය බ්‍රහ්මයට සමාන වුණාට කොච්චර පාටු දැනකින් ඒ ගුණය අවසන් වෙනවද බලන්න. තමන්ගේ දරුවෙක් දුකටපත් වුණාම වහා පිහිට වෙනවා. අනුන්ගේ දරුවෙක් දුකටපත් වුණාම පිහිට වෙනවා. එහෙන් පිහිට වෙන්න පුළුවන් නම් ඒ කාන්තෙන් ඔබේ ඒ උත්තරීතර වූ ගුණ හතර මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ ගුණය ඉහළයි. එහෙනම් තමන්ගේ දරුවෙක් තමන්ගේ දරුවන්ව දුකින් නිදහස් කරන්න ඕනේ. එයාට ඔහොම ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ඔබ කටයුතු කරනවා. අනුන්ගේ දරුවෝ සම්බන්ධනුත් ඔබ මේ විදිහට කටයුතු කරනවාද කියලා බලන්න. තමන්ගේ දරුවන් දුකින් නිදහස් කරන්න ඕන දුකටපත් වුණොත් එයාට පිහිට වෙන්න ඕන කියලා ඔබ කල්පනා කරනවා. අනුන්ගේ දරුවොත් එසේ දුකින් නිදහස් කරන්න ඔබ කල්පනා කරනවද? පිහිට වෙනවද? තමන්ගේ දරුවෝ සැපතටපත් වෙනවා දැක්කහම ඔබට මහ සතුටක් හට ගන්නවා හිතේ. අනුන්ගේ දරුවොත් එහෙම සැපතටපත් වෙනකොට ඔබේ හිතේ සතුටක් හට ගන්නවාද? තමන්ගේ දරුවෝ මොනතරම් තමන්ට අවඩක් කරත් හිංසාවක් කරත් සැපතක් අත් කරලා දුන්නත් දුක් විපතක් අත් කරලා දුන්නත් තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් මධ්‍යස්ථව ඉන්නවා. තමන්ට දුක ගෙනාවු දරුවටත් සැප ගෙනාවු දරුවටත් එක හා සමානව සැලකනවා. හැබැයි අනුන්ගේ දරුවෝ සම්බන්ධව එහෙම කල්පනා කරනවද කටයුතු කරනවද බලන්න ඕන. එහෙනම් අර මව් ගුණය පිය ගුණය කියන එක ගෘහයට විතරක් සීමා වෙනවා බොහෝ මිනිසයන්ගේ. සමහර මිනිසයන්ගේ ඒකත් නැහැ. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන්වත් මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව නැහැ. ඒ තරම් අන්ධ බාල මිනිස්සු ඉන්නවා. එහෙම ඉන්නවා එදාට ඒ දරුවෝ ඒ අම්මලා තාත්තලාට වෛර කරනවා. ඒක හරි කියනවා නෙවෙයි. හේතුඵල වශයෙන් ඒක සිද්ධ වෙන්නේ. ගින්දර දැල්ලපු තැනයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ ඒක. ගින්දර දැල්ලපු තැන තාපේ අනතුරක් තියෙනවා. එහෙනම් පින්වතුනි අන්නර ලෞකික මෛත්‍රිය සහ ලෝකෝත්තර මෛත්‍රිය මෙන්න මේ වෙනස ඔබට දැන් වැටහෙන්න ඇති හොඳට. එහෙනම් බලන්න ඔබටම දැන් දකින්න පුළුවන් ඔබ තුලින්ම දකින්න දැන් මේ ධර්මය. ඔබ කාලකට ඉස්සෙල්ලා බණහන් ඉස්සෙල්ලා ඔබ තුල මෙන්න මේ කියන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව කියන හතර මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ කොයි මට්ටමේදී තිබුණේ අර ලෞකික මට්ටම් වලින්. සමහර විට මේ මට්ටමින්වත් තියෙන්නේ නැතුවත් ඇති. තිබුණා නම් ඊටාම සුළු වශයෙන් තමයි තිබුණේ. දැන් ඔබට පේනවාද ඒකයි කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් සහ සාමාන්‍ය පු탁ජනෙක් අතර වෙනස අහසයි පොළොවයි සමානයි. ලෝණක බල සූත්‍රයකයි පෙන්වන්නේ. දැන් බලන්න ඔබම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් යම්කිසි ආකාරයෙන් ඔබ මේ ධර්මයට කන් දෙන්නට කලින් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ අසාවබෝධ කරගන්නට කලින් සමහර විට ඔබම අවංකවම දකින්නේ ඔබ තුල කරුණා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව අංශු මාත්‍ර වශයෙන්වත් තිබුණ නැද්ද දන්නෙත් නැහැ කියලා. තිබුණා නම් ඊටාම අංශු මාත්‍ර වශයෙන්. සමහර විට තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන්වත් මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව සමහර දෙමව්පියෝ තුලින් පළ වෙන්නේ නැහැ. ඒකයි ඒ දරුවෝ අනාථ වෙන්නේ. දැකලා තිනේ ඉපදීච්ච ගමන් තමන්ගේ දරුවන්ව කුණු ගොඩවල වල දාලා යනවා. දැන් එතනකෝ මව්පියන් තුල තියෙන සතර බ්‍රහ්ම විහරණේ. තමන්ගේ දරුවන්වම අපහරණය කරනවා. කෝ එතන තියෙන සතර බ්‍රහ්ම විහරණේ. තව ඕන තරම් දේවල් තියෙනවනේ එකෙන් කියන්නේ කියොත් තමන්ගේ දරුවන්ව අනාචාරය යොදන මුදල් හම්බ කරන්න අම්මලා.
එතකොට කෝ එතන සතර බ්‍රහ්ම විහරණේ. තමන්ගේ දරුවන්ට කියන කසිප් පෙරන්න කියලා. හිරේ විලංගු වෙන්නත් කවන්නේ නැහැ කියලා. කෝ එතන සතර බ්‍රහ්ම විහරණේ. ලෞකික වශයෙන්වත් නැහැ. එහෙනම් දැන් ඒ වගේ පහත්ම පදුත්ත තත්වයක හිටියා කියන්න බෑ. නමුත් යම් මට්ටමක ඒ ලෝකෝත්තර ධර්ම අවබෝධ නොවන පෘථග්ජන මානසිකත්වය ඇතුලේ යම් මට්ටමකට ලෞකික වශයෙන් හරි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා තියෙන්නේ නැති. හැබැයි අංශු මාත්‍ර වශයෙන් ඔබ අවංකව බලන්න. මම ඔබට මේ පෙන්ලා දෙන්නේ ඔබලද ඉමහත් වූ ආධ්‍යාත්මික දියුණුව ගැන අදහසක් ඇති කරගන්න. දැන් බලන්න එහෙනම් ඒ මට්ටමේ හිටපු කෙනෙක් බණහලා ලෝකෝත්තර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. මෙන්න දැන් අර සීමා සියල්ල අතික්‍රමණය වෙනවා. ඒ කිව්වේ එදා හිතුවේ හැමදේම අර බලන්න දැන් ඒ අම්මා තාත්තම දැන් බලන්න අම්මයි තාත්තයි බණ අහනවා දැන් අර වගේ මානසිකත්වයක ඉඳලා. එදා හැමදේම හිතුවේ මගේ දරුවෝ සැපදටපත් වේවා, මගේ දරුවෝ දුකින් නිදහස් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා කිය හිටියා තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන්. අර සියලු ලෝසතුන් කියලා කිව්වට ඒක වචනයක් විතර, ඒක සංජානනීය වෙන්නේ නැහැ හිතට. ටික වචන කීක ඉන්න පුළුවන්. ඉංග්‍රීසි සින්දුවක් කිව්වට ඒකේ මොන වචනයක්වත් තේරුමක් නැති වුණත් කීක ඉන්න පුළුවන් වගේ. අර්ථයක් සංජානනීය වෙන්නේ නැහැ. ඒ වගේ අර තමන්ගේ දරුවෝ විතරක් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා කිය හිටියා. එහෙම ඉඳලා මේ අම්මයි තාත්තයි යම්කිසි ආකාරකින් බණ ඇහුවා. අමා ධර්මයේ ටික ටික ගෝචර වෙන්න ගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා. ඒ උත්තරීතර ධම්ම අවබෝධයත් එක්කම චින්තන විපර්යාසයක් සිද්ධ වුණා. දැන් Tamanට තේරෙන්න ගත්තා මහ වේදනසක් ඇති වුණා ජීවිතේ. දැන් කාමයේ දුකයි කියලා අවබෝධ වුණා. කාමයේ අසාරයි කියලා අවබෝධ වුණා. කවුරුත් කියපු නිසා නෙමෙයි Tamanට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වුණා. න්‍යායාත්මකව අවබෝධ වුණා. තමන්ගේ අත්දැකීමෙන් අවබෝධ වුණා. න්‍යාය අත්දැකීමයි දෙකම ගලපලා අවබෝධ කරගත්ත එකට කියව ධම්මානුධම් පටිපත්තිය කියලා. ධම්මානුධම් පටිපත්තියදී වෙන්නේ න්‍යායයි අත්දැකීමයි එකට ගලප ගන්නවා. අවබෝධය. ප්‍රඥාවෙන්. අන්න එදාට මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂ වෙන සත්‍යකාරබ්බන්ති. දැන් මෙහෙම අවබෝධ වුණා. දැන් මේ අවබෝධය තුල ඉඳගෙන දැන් කටයුතු කරනකොට දැන් පේන්න ගන්නවා හදවත පුළුල් වෙලා. චින්තනය පුළුල් වෙලා. අර දරුවන්ට විතරක් සීමා වෙච්ච මෛත්‍රිය මෙන්න මුළු පෘථිවිය පුරාම මේ සක්වල පුරාම මේ සියක් කෝටිය සක්වල පුරාම විහිදී පැතිරී යන්න පටන් ගන්නවා. දැන් අනන්ත අප්‍රමාණ මෛත්‍රියක් පැතිරෙනවා. කලින් එහෙම ගන්නෑ. කලින් තමන්ගේ ඥාතීන්ට තමන්ගේ දරුවන්ට විතරයි මෛත්‍රී සීමා වුනේ. දැන් එහෙම ගන්නෑ. දැන් තමන්ගේ ඥාතියා තමන්ගේ නෑය නොනෑ කියලා එහෙම ගන්නෑ. තමන්ගේ දරුවා අනුන්ගේ දරුවා එහෙම ගන්නෑ. දැන් එහෙම ගන්නෑ. දැන් මේ තමන්ගේ සහෝදරය අනුන්ගේ සහෝදරය එහෙම ගන්නෑ. මේ තමන්ගේ අම්මා තාත්තා අනුන්ගේ අම්මා තාත්තා එහෙම ගන්නෑ. දැන් කිසිම කොන්දේසියකින් විරහිතව, කිසිම කොන්දේසියක් නැතිව, කොන්දේසි විරහිතව දැන් මෙන්න පැතිරෙන අප්‍රමාණ මෛත්‍රිය. මෙන්න අපරිමේය මෛත්‍රිය. අන්න අසරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මෛත්‍රිය, ලෝකෝත්තර මෛත්‍රිය ඉස්සරහෙන් වචනයක් යදෙනවා විශේෂයෙන්ම අපරිමේය කියලා. සීමාවක් නැහැ. පරිමාණයක් කියන්න බෑ. ඒ මෛත්‍රිය තරම. මෙන්න අපරිමාණ මෛත්‍රිය පැතිරෙනවා දැන්. සකල ලෝක සත්‍යයම තමන්ගේ දරුවෝ කියලා හිතෙන. දැන් බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්‍යයම තමන්ගේ දරුවෝ කියලා හිතන්න කිව්වේ. ඔන්නේ ලෝකෝත්තර මෛත්‍රිය දැන් පැතිරෙනවා. ආයුෂායක පුත්ත මනුරක්ඛේ එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද ඒ දරුවාට සලකන්නේ? මාතා යථානියම් පුත්තං ආයුෂායක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. අන්න එතකොට දැන් මේ අපරිමේය මෛත්‍රිය පේන්න පටන් ගන්නි. දැන් පේනවා තමන්ගේ එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට මොනතරම් ශාන්තිය සැපත ප්‍රාර්ථනා කරනවද? ඒහා සමාන මෛත්‍රිය දැන් සකල ලෝක සත්‍යය කෙරෙහි ඇති වෙලා. සියලු ලෝසතුන්ට මේ ශාන්තිය අත් වේවා. සියලු ලෝසතුන්ට මේ නිවන් ශාන්තිය මේ සැනසීම උදා වේවා කියලා දැන් ප්‍රාර්ථනා කරනවා. නිකම් ප්‍රාර්ථනා කරන උඩින් බල ඉන්නව විතරක් නෙමෙයි. ඒ ප්‍රාර්ථනාවෙන් යුක්ත මේ මෛත්‍රියෙන් මේ මෛත්‍රී චේතනාවෙන් යුක්ත මෙන්න කටයුතුත් කරනවා දැන්. දැන් අර මම වෙනුවෙන් මගේ වස්තු වෙනුවෙන් වෙන් කරන්න දීච්ච සමස්ත කාලයේම ලෝකයා වෙනුවෙන්, ලෝක ජනයා වෙනුවෙන්, ලෝක සත්‍යය වෙනුවෙන් වෙන් කරලා දැන්. අර මම මගේ කියලා ගොඩ ගහගෙන හිටියානේ. කාලය, ධනිය, ශ්‍රමය ඔක්කොම මේ කාලේ, මේ ධනිය, මේ ශ්‍රමය මේ ඔක්කොම මටයි, මගේ දරුවන්ටයි, මගේ හත්මුතු පරම්පරාවටයි කියලා. ඒ පටු මානසිකත්වයෙන් දැන් මිදිලා. අන්න ආර්ය ශ්‍රාවකයා බිහිනවා. දැන් කොහෙටද කුමක් කරාද මේ ළඟා වෙන්නේ? දැන් මේ උත්තරීතර නිර්වාණය කරයි ළඟා වෙන්නේ. දැන් ක්‍රමානුකූලව අරිහත් ඵලය කරයි ළඟා වෙන්නේ මේ ටික ටික.
ඒ අරිහත් ඵලයේ කරා ළඟා වීමට තමයි අර මමත්වයේ අවසන් වෙලා මම කියලා මගේ කියලා ගත්ත ලෝකය නිමා වෙන්නේ. එදාට තමයි සකල ලෝක සත්‍යය කෙරෙහි මෛත්‍රිය තීව්‍ර වෙන්නේ, අපරිමේය මෛත්‍රිය ඇති වෙන්නේ. එතකන්නේ එදකන් හැමතිස්සෙම මම සහ මගේ පිරිස සැපවත් වුණා නම් ඇති කියන දෘෂ්ටිය තමයි ඉන්නේ. ආර්ය ශ්‍රාවකෙක් වුණා. ඒ අපරිමේය මෛත්‍රිය එකවරම වැඩෙන්නේ නැහැ. ටික ටික වැඩෙන්න ගන්නවා. වැඩෙනකොට දැනෙන්න ගන්නවා, පේන්න ගන්නවා Tamanටම. ඒ අපරිමාණ මෛත්‍රිය. ඇයි අපරිමේය කියලා කිව්වේ කියලා පේනවා. Taman කොච්චර ප්‍රඥාවෙන් අනන්ත අවකාශයේ පරීක්ෂා කරලා බැලුවත් ඒ මෛත්‍රී සීමාවක් පේන්නේ නැහැ. ඒ කියන්නේ අනේ මේ සියක් කෝටිය සක්වලේ සත්‍ය විතරක් නිවන් දකිත්වා එතනින් එහා පැතින් නම් හැඳි ගෑවිලා ගියාට කමක් නැහැ කියලා එහෙම හිතෙන්නේ නැහැ. මේ විශ්වයේ අන්තාක් ලෝ සතුන් ඉන්නවා නම් ඒ සකල ලෝක සත්‍යයම සුවපත් වේවා, සැපවත් වේවා යනාදි වශයෙන්මයි මෙනෙහි වෙන්නේ. අන්න මෙත්තා චේතෝ විමුක්තිය. එහෙනම් අන්නේ මෙත්තා චේතෝ විමුක්තිය දැන් බලන්න ඔබ තුල ඇති වෙලාද තියෙන්නේ කියලා. දැන් බලන්න ඕන බණ ධර්මීය ඇහුවට මදි. දැන් නුවණින් පරීක්ෂා කරන්න කිව්වේ ඒකයි. තං සුණාද සාදුකම් මනසිකරෝත. දැන් බලන්න ඔබ තුලේ මෛත්‍රිය ඇති වෙලා තියෙන කියලා මතක තියාගන්න. ඔබ තුලේ අපරිමේය මෛත්‍රිය ඇති වෙලා නම් තියෙන්නේ ඔබ ඒක අසුරු සැනකින්. ඒ කියන්නේ ඔබ ඒක අසුරු සැනකින් වඩන පුණ්‍ය සම්පත්තිය, කුසල සම්පත්තිය අනෙක් ලෝක සත්‍යයන්ට සංසාර ගමන පුරාවත් උදා කර ගන්න බෑ. පෘථග්ජනයන්ට. පෘථග්ජනය මුළු ජීවිත කාලයක්ම වෙහෙසිලා පින්දහම් කරක්. ඒ ඕම් රැස් කරගන්න පින ඔබ එක අසුරු සැනක් ගහනට රැස් කරගන්න මේ මහා මෛත්‍රියෙන් යුක්තව. මෙන්න මේ අසිරිමත් වූ මෛත්‍රියයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ ලෝකෝත්තර මෛත්‍රිය වශයෙන්. එහෙනම් පින්වතුනි අන්න එදාට මොකද කරන්නේ ඔබ? ඔබ එදාට එක දෙයයි කරන්නේ තමයි ඉස්සෙල්ලාම ස්වార్థය සලසා ගන්න කටයුතු කරන ස්වార్థික ආත්මාර්ථකාමීත්වය නෙවෙයි රාගයේ දේශේ මොහේ දුරු කරගන්න තමන්ගේ. ඒ චේතසංතානේ රාගයේ දේශේ මොහේ දුරු කරගන්න කටයුතු කරන ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ලබන අවබෝධය තුලින් අන්‍ය ලෝකයාගේ රාගයේ දේශේ මොහේ දුරු කරනවා. එහෙනම් එහි සීමාවක් කොයින්ද? කොයිතරම් නමුත් දැන් බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ අහන්න, ඒ ධර්මයට කන් දෙන්න සීමාවක් තියෙනවද? අහවලාට විතරයි මේ ධර්මයේ, අහවලාට මේ ධර්මයේ අයිති නෑ. එහෙම එකක් තියෙනවද? නෑ. එහෙනම් ඥානිය ඇති සකල පඤ්ඤාවන්ත සයන් ධම්මෝ කිව්වා මිසක් ඒ පඤ්ඤාවන් දස කියන ඒ කුලකයේ ඇතුලේ මෙන්න මේ ජාතිය, මේ කුලය, මේ ආගම, මේ මලේ එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නෑ. ප්‍රඥාව නැත්තම් ඕනෑම සත්‍යයට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න පින්වතුනි. එහෙනම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තුන්වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ ඒ මහා මෛත්‍රියෙන් යුක්තව සම්මා සම්බුදු ශාසනය ආරක්ෂා කර තබන්නේ අනන්තයක් වූ සතුන් උදෙසා. සීමාවක් කියන්න බෑ මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන පිරිස. සුවිසි අසංඛ්‍යක් ශ්‍රාවකයෝ නිවන් දකින්නවා කියලා එක ශාසනික ධර්මයේ සඳහන් වෙනවා. එතකොට සුවිසි අසංඛ්‍යක් කියලා කියන්නේ ඒක යම්කිසි ආකාරයක දාල ගණනයක් මිසක් කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? අසංඛ්‍යක් කියලා කියන්නේ 1.140ක සංඛ්‍යාවක්. 1.140ක සංඛ්‍යාවකට අසංඛ්‍යක් කියන්නේ. එහෙනම් ඒක වැඩි කරන්න ඕන 24න්. අන්න එන සංඛ්‍යාව සමාන පිරිසක්. ඒ කියන්නේ සුවිසි අසංඛ්‍යක් 1.140 වැඩි කිරීම 24 කියන මෙන්න මේ සංඛ්‍යාව ඒ ගුණිත වුණාම එන උත්තරය අන්නේ ප්‍රමාණි කොහොමද අපිට කැල්කියුලේටර් වලින් හදාගන්න බෑ මේ ගාන. මෙන්න මේ හා සමාන පිරිසක් එක සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක් තුළදී එක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයකදී නිවනටපත් වෙනවා. නිර්වාණ අවබෝධය ලබනවා. ආවම වශයෙන් සෝවාන් ඵලයටපත් වෙනවා. එහෙනම් පින්වතුනි ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය ලෝකේ නගා හිටවුවාම මේ ශාසනය සුරක්ෂිත කරාම ඒ ශාසනය පිහිටෙව්වහම ඒ ශාසනයේ යම්කිසි ආකාරයකින් මාර්යන් විසින් ඇති කරපු කටුකොහල් තියෙනවා නම් ඉවත් කරලා ඒ ශාසනය සුපිරිසුදු කරලා විරාජමාන කරාම හිතා ගන්න පුළුවන් ඔබට ලැබෙන ආනිසංස. මෙලොවදීම පරිනිර්වාණයටපත් වෙනවා. කිසිම සැකයක් තියාගන්න එපා ඒක. මෙලොවදීම පරිනිර්වාණයටපත් වෙනවා. ඒ තරම් අනන්ත අපරිමාණ පුණ්‍යස්කන්ධයක් කුසලස්කන්ධයක් වැඩෙනවා. පුණ්‍ය ගංගා කුසල ගංගා වැඩෙන්න ගන්න. ඔබම කල්පනා කරලා බලන්න. අම්මා තාත්තා කෙනෙක් තුල තියෙන්න ඕන මේ සතර බ්‍රහ්ම විහරණ ගුණය. ඒ ගුණයෙන් මාත්‍රයක් තමයි අම්මලා තාත්තලා ප්‍රකට කරන්නේ ඒ දරුවෝ ඉස්සරහදී. ඒ ගුණයත් එච්චර උසස් ගුණයක් හැටියට අපිට පේනවා නම් කොන්දේසි විරහිතව සකල ලෝක සත්‍යය කෙරෙහිම ඒ මෛත්‍රිය පැතිරලා යනකොට එයින් ලැබෙන ආනිසංසයයි මෛත්‍රිය පරිමාව ගැන ඔබට මොකද හිතෙන්නේ? නිසා ලෝකෝත්තර මෛත්‍රියත් එක්ක සමාන කරන්න
ලෞකික මෛත්‍රිය තබා කිසිම ගුණයක් නැහැ. ලෝකෝත්තර මෛත්‍රිය අනන්ත ආකාශයක් වගේ. ඒ පැතිරෙන අනන්තය දක්වා සීමාවක් ඉමක් කොනන්නේ ඒකයි අපරිමෙය්‍ය කිව්වේ. ඒකයි ලෝකෝත්තර ආර්ය බ්‍රහ්ම විහරණයට අපරිමෙය්‍ය කියන විශේෂණ පදයේ දීලා තියෙන්නේ. අපරිමෙය්‍ය මෛත්‍රිය, අපරිමෙය්‍ය කරුණාව, අපරිමෙය්‍ය මුදිතාව, අපරිමෙය්‍ය උපේක්ෂාව කියලා. ඒ ගුණ හතර සීමාවක් ඉමක් කොනක් නැහැ ආර්යයන් තුල. ඒ නිසා ආර්යෝ සීමාවක් ඉමක් කොනක් නැතුව කුසලය පින රැස් කර ගන්නවා. ඒ නිසා ආර්යෝ සීමාවක් ඉමක් කොනක් නැතුව සැපයටපත් වෙනවා. එහෙනම් බලන්න ඒ ගුණයෙන් ප්‍රතිවිරුද්ධ ලෝකයා සීමාවක් ඉමක් කොනක් නැතුව දුකටපත් වෙනවා. මේ භයානක සංසාරේ. එහෙනම් දැන් Tamanට දකින්න පුළුවන් Tamanගේම චිත්තසංතානෙ පරීක්ෂා කරලා බැලුවොත් ඔය කියන ලෝකෝත්තර මෛත්‍රිය Taman තුල ඇති වෙලා තියෙන්නේ. ඇති වෙලා නම් තියෙන්නේ පින්වතුනි ඔබේ කාලය ඒකාන්තයෙන්ම ලෝක සත්‍යයේ යහපත පිණිස යහපත පිණිස මොහොතකට හරි වැය කරනවා. මොහොතකට හරි ඔබ එහෙනම් ඔබේ කාලය, ඔබේ ශ්‍රමය, ඔබේ දානිය ඒ උතුම් වූ ශාසනය වෙනුවෙන් වැය කරනවා, ශාසනය නගා සිටවනවා. නමුත් එසේ නොවන තාක්කල් මං එදත් ඔබට කිව්වා ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්නේ. බණ අහනවා බොරුවට බණ අහනවා බොරුවට නිවන ගැන කතා කරනවා. නමුත් ඇතුළාන්තී ඉන්නේ තක්කඩි හොර ආත්මාර්ථකාමී හොරෙක්. ඇතුළාන්තී ඉන්නේ. ජඩ කෙලතොල්ලෙක් ඉන්නේ. ඒ නිසා මොකද කරන්නේ? ගෘහයම ගොඩනංවනවා සම්බුද්ධ ශාසනය අමතක කරලා. ඒ තක්කඩි හොරා නිවන ගැන කතා කරනවා, ධර්මය ගැන කතා කරනවා, පරිනිර්වාණය ගැන කතා කරනවා, නිවනට බොරුවට ප්‍රශංසා කරනවා. නමුත් සම්බුද්ධ ශාසනය ඉදිරියේ කටයුතු වලදී මොකද කරන්නේ? ඇස්කම් නැති, ඇස් අන්ධ වෙච්ච, කම් බිහිරි වෙච්ච ආබාධිතෙක්, බෙලහීනෙක් වශයෙන් ඉන්නවා ඒ සම්බුද්ධ ශාසනය ඉස්සරහදී. ඔවුන් පෝෂණය කරන්නේ මාර අසාර කුටුම්බයමයි. අන්න බලා ගන්න පුළුවන් ඔබට පුද්ගලයා තුල ඇත්තටම ලෝකෝත්තර ධර්ම වැඩිලාද නැද්ද කියලා. දැන් මම ඔබට කිව්වා තව ගොඩාක් තියෙනවා මේ වගේ නිර්ණායක. මම එදා කිව්වා ඔබට බොජ්ජංග කෙනෙක් තුල වැඩිනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් ලීසි ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඒක මම කියනවා. හැබැයි දැන් මම තව ටික කාලයක් ගිහිල්ලා. එහෙනම් මෙන්න මේ නිර්ණායකයෙන් ඔබට බලා ගන්න පුළුවන් ඇත්තටම මිනිසෙක් තුල, ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් පෙනී හිටින පුද්ගලයා තුල, ඒ කියන්නේ එයාලා අපි බාන ඇහුවා මෙහෙමයි මට දැන් ධර්ම අවබෝධය ලැබිලා තියෙන්නේ, මෙහෙමයි මට දැන් කෙලෙස් නිරෝධ වෙලා යනවා, මට හරි ශාන්තියක් දැනෙනවා, සැපතක් දැනෙනවා යන වශයෙන් ඒ කියන පුද්ගලයා තුල ඇත්තටම මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා වැඩිනවද කියලා බලා ගන්න පුළුවන්. ඔවුන් කොච්චර මේ ලෝක සත්‍යයේ නිවන උදෙසා අප කැප වෙලා කටයුතු කරනවද කියලා බැලුවොත් බලා ගන්න පුළුවන්. මේමයි සෝවාන් වුණත් මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ ආර්ය බ්‍රහ්ම විහරණේ වැඩෙන්නේ නැති පිරිසක් ඉන්න පුළුවන්. එහෙම නෑ කියනව නෙවෙයි. අඩු වැඩි වශයෙන් තමයි මේක වැඩෙන්නේ. සමහර පිරිසක් ඉන්න පුළුවන් සෝවාන් වෙලත් මේ සතර බ්‍රහ්ම විහරණ ගුණේ ඒ තරම් වැඩෙන්නේ නෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒකේ විපාකෙ හුට ලැබෙනවා. ඒක මොකක්ද? සංසාරේ දිගයි. සත්තුක්කත්තක පරම එහෙමනම්. එක කෝලංකෝල. තව ඉස්සරහට යනවා සංසාරේ ගොඩක් දුර. එහි විපාකයේ වශයෙන් ඇයි ඒ තරම් හිත පිරිසුදුුන්නේ නැහැ. ඒ තරම් හිත පෘතුලුන්නේ නිසා මහා ප්‍රඥාවක් දරා ගන්න බෑ හිතට. පාටු ප්‍රඥාවක් දරා ගන්න වෙන්නේ මොකද? චින්තනයේ පාටුයි, හිත පාටුයි. පාටු චින්තනයක් තියෙන්නේ පාටු හිතක. එහෙනම් පාටු හිතක් නම් තියෙන්නේ මහා ප්‍රඥාවක් ඒ පාටු හිතේ රෝපණය වෙන්නේ නැහැ. ඒ නිසා හිත පුරුල් වෙන්න ඕන. හදවත අපි සුද්ධ සිංහලෙන් කියනවා හදවත පුරුල් වෙන්න ඕන කියලා. හදවත පුරුල් වෙන්න ඕන මේ විශ්ව අවකාශය වගේ. එතකොට තමයි අර මහා ප්‍රඥාව වැඩෙන්නේ. එහෙනම් පින්වතුනි අන්න එහෙම වැඩෙනවා නම් ඒ ආර්ය ශ්‍රාවකය තුල ඔය කිව්ව උතුම් වූ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව ලෝකෝත්තර මට්ටමින් දකින්න පුළුවන්. ඒ කියන්නේ සකල ලෝක සත්‍යාමී සංසාර දුකින් නිදහස් කරන්න දරන වෑයමක් වශයෙන්. ඒ සකල ලෝක සත්‍යාමී සංසාර දුකින් නිදහස් වෙනවා දැකලා අත් කර ගන්නව සතුටක් වශයෙන් ඒ සකල ලෝක සත්‍යය කෙරෙහිම ඇති කරගත්තා මධ්‍යස්ථ පිරිසුදු චිත්ත ස්වභාවයක් වශයෙන් ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඔබට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේ උතුම් මිනිස්යෝ තමයි උත්තරීතර මනුෂ්‍ය ධර්ම නොහොත් උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට උරුමකම කියන්නේ. ඒ කියන්නේ උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ උසස් මාර්ගඵල. සෝවාන් ඵලයේ ඉඳලා උඩට. එතකොට පින්වතුනි සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි උත්තරීතර මිනිසෙක්. මිනිහෙක් වෙන්න හැමෝටම පුළුවන්.
හැබැයි උත්තරීතර මිනිසෙක් වෙන්න හැමෝටම බෑ. එහෙනම් උත්තරීතර මිනිසෙක් කියලා අනලෝකයට පේන්නේ මක් නිසාදයක්? මෙන්න මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව කියන මෙන්න මේ ගුණ ධර්ම හතර බහුල වැඩෙන්න ගත්තාම කෙනෙක් තුළ අන්න ඒ නිසා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන්සේ දේශනා කළේ මාගේ මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය නම් වූ මන්දිරේ පදනම වෙන්නේ මේ සතර බ්‍රහ්ම විහරණයයි කියලා. තවත් සුද්ධ සිංහලෙන් කිව්වොත් ඔය සතර බ්‍රහ්ම විහරණ ගුණයේ වැඩෙනකොට තමයි කෙනෙක් තුළ රාගයේ, දේශයේ, මෝහයේ බහුල වශයෙන් දුර වෙලා ගිහිල්ලා මග වැඩිලා පූර්ණ වෙන්න පටන් ගන්නෙ. එතකොට දැන් අර්ථ වශයෙන් අර්ථ වශයෙන් දැනගෙන ඉන්න පුළුවන් ඔබ මේ සත්‍ය. හැබැයි පද වශයෙන්, අක්ෂර වශයෙන්, ව්‍යංජන වශයෙන් දන්නේ නැහැ. ඒ කිව්වේ දැන් ඔබ දන්නවා තමන්ගේ චිත්තසංතානෙ මෙබඳු විපාකයක් ඇති වෙලා මේ වගේ ගුණ ධර්ම රෝපණය වෙන්න පටන් අරන් කියලා. එපමණයි ඔබ දන්නේ. කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන් ධර්ම ඥානෙ තියෙන අඩුපාඩුකම් මත. හැබැයි එපමණක් දැක්කා එතනින් එහා දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ එයා දන්නේ මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ ගුණය නිවන් මඟ වඩන්න උපකාර වෙනවා. නිවන් මඟ වඩන ඍජු පරියාය, දහම් පරියායක් වෙනවා කියලා එහෙම දන්නේ. ඔවුන් හිතන් ඉන්නේ මේ ගුණ හතර අවශේෂ ගුණ හතරක් කියලා. එහෙම අවශේෂ ගුණ හතරක් නෙමෙයි පින්වතුනි. මේ ගුණ හතර ආර්ය භාවයත් එක්කම, අවබෝධයත් එක්කම, සපත බොජ්ජංගත් එක්කමයි වැඩෙන්නේ. එහෙනම් අවබෝධයෙන් යුක්තව ජීවත් වන ආර්ය ශ්‍රාවකයෙක් තුලයි මෙන්න මේ කියන ගුණ හතර දකින්න ලැබෙන්නේ. ඒකයි මේවට ආර්ය බ්‍රහ්ම විහරණ කියලා කිව්වේ. බ්‍රහ්ම විහරණක් තියෙනවා, ආර්ය බ්‍රහ්ම විහරණක් තියෙනවා. මේකට කියන තථාගත විහරණය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුල දකින්න ලැබෙනා වූ විහරණය. ඒ මහා මෛත්‍රිය, මහා කරුණා, මහා මුදිතා, මහා උපේක්ෂාව. එහෙනම් පින්වතුනි අංශු මාත්‍රයක් හරි අපතුලත් ඒ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව පිළිටන්න ඕන ආර්ය ශ්‍රාවකයන් වශයෙන්, බුද්ධ ශ්‍රාවකයන් වශයෙන්. එහෙම නොවුනොත් එහෙම මේ සම්බුද්ධ ශාසනය මෙතනින් හැපදෙන පැවැත්මක් නැහැ. ආත්මාර්ථකාමී මිනිසුන්ට කවදා සම්බුද්ධ ශාසනයක් ඉදිරියට රැගෙන යන්න බෑ. ඒ මිනිස්සු කල්පනා කරන්නේ හැමතිස්සෙම මම කොහොමද පෝෂණය කරන්නේ? මගේ ගෘහය නැත්තම් මගේ කුටුම්බය කොහොමද පෝෂණය කරගන්නේ? ඒ ඇයිට හැමතිස්සෙම තියෙන්නේ මගේ ලෝකයේ පිළිබඳ ප්‍රශ්නයක්. මම මගේ ඔය දෙක විතරයි අය පෝෂණය කරන්නේ. එතනින් එහා කිසි දෙයක් පෝෂණය කරන්නේ නැහැ. හැබැයි එසේ නොහිතා අන්නර ආර්ය භාවයට පත්වෙච්ච ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවක් උපදවන, මහා මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාවක් උපදවන ආර්ය ශ්‍රාවකයන් නිසයි පින්වතුනි මේ ශාසනය යුගයෙන් යුගයට ආරක්ෂා වෙන්නේ. මතු අනාගතයේ සම්බුද්ධ ශාසනය කවදා හෝ දවසක ධාතු පරිනිර්වාණයෙන් අවසන් වෙන තුරු, අතුරුදහන් වෙන තුරු මේ සම්බුද්ධ ශාසනය යුගයෙන් යුගයට ආරක්ෂා කරන්නේ අන්නර උත්තරීතර මිනිස්සුયો. ඒ උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්ම ඇති මිනිස්සුયો. ඒ උත්තරී ගුණ ධර්ම, ඒ උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම හේවත් මේ මාර්ගඵල ශාසනය අවසන් වෙච්ච දවසට ඒකයි සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ. ඇයි? එදයින් පස්සේ තින්දී බෞද්ධයෝ කියලා පිරිසක්. ඔබ හිතන්න එපා තව වසර 2500කට පස්සේ එක දවසකින් එක රැයකින් සම්බුද්ධ ශාසනය දැන් අතුරුදහන් අදින් පස්සේ ඉවරයි සම්බුද්ධ ශාසනය. එහෙම දවසක් නෙවෙයි මේ කියන්නේ. එහෙම උදා වෙන්නේ නැහැ. එහෙම කියන්නේ එහෙම දෙයක් දකින්න හම්බෙන්නේ නැහැ. එදාටත් ඔබ දකි සුදු ඇඳගෙන උතුරු සලු දාගෙන. ඒ කියන්නේ එදාටත් මේ මිනිසයන්ට වශයෙන් ඔබට දකින්න බැරුණත් ඔබ දෙවියෙක් හරි වෙලා ඉඳගෙන හරි දකි. එදාටත් පේන්නේ සුදු උතුරු සලු දාගෙන, සුදු ඇඳගෙන, සුදු උපාසිකාව සුදු පාටින් උවසියෝ පන්සල් එන හැටි. එදාටත් දකින්න හම්බේ සිවුරු දරාගෙන භික්ෂුන් ඉන්න හැටි. එදාටත් ඉන්නේ මේ කියන්නේ මාර්ගඵල ශාසනය අවසන් වෙච්ච දවසට. ඒ කියන්නේ ප්‍රතිවේද ශාසනය අතුරුදහන් වෙච්ච දවසට. එදාටත් ඉන්නේ මේ භික්ෂුන් භික්ෂුණීන්. එදාටත් ඉන්නේ මේ උපාසක උපාසිකාව. අද ඉන්නෝ වගේ. හැබැයි මතක තියාගන්න ඒ අසත්පුරුෂ ඒ ඥානියා විසින් එතනින්ම සම්බුද්ධ ශාසනය අවසන් කරන මොකද ඒ එදයින් පසු ඉන්නේ කියන්නේ මාර්ගඵල ශාසනය අවසන් වෙච්ච දවසට ඉන්න සෑම භික්ෂුවක්ම භික්ෂුණියක්ම උපාසකෙක්ම උපාසිකාවක්ම තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. මම මගේ මොකද ධර්මාබෝධයක් නොමැති තැන සක්කාය දිට්ඨිය බිඳින්නේ නැහැ. සක්කාය දිට්ඨිය, සක්කාය සංඥාව, සක්කාය චිත්තය දුරු නොවෙච්ච තැන ඉන්නේ අන්ධ බාල පෘථග්ජනෙක්. ඒ අන්ධ බාල පෘථග්ජනේ හැමතිස්සෙම කල්පනා කරන්නේ මම මගේ ජීවිතය, මම මගේ ලෝකය, මම මගේ කුටුම්බය, මම මගේ යනාදී හැමදේම මම මගේ. ඔය ටික විතරයි පෝෂණය කරන්නේ. ඒකයි පින්වතුනි අර එදා අපි අර පොය දවසේ සාකච්ඡා කළා දසමාර සේනාව අතර අන්තිම මාරයා.
ආත්මාර්ථකාමීත්වය. ඔන්න ඕක නැති වෙන්න ඕන. ආර්යයන් තුලත් අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. මොකද නැත්තේ? සියලු කෙලෙස් අවසන් වුණා නෙවෙයි සෝවාන් වුණා කිය. ඔන්න ඔය ආත්මාර්ථකාමීත්වය කියන කැත ගතිය ඒක නැති වෙන්න ඕන. ඒ ජඩ ගතිය තියෙනකන් අපිට බෑ මේ මග වඩලා පූර්ණේ කරගන්න. මොකද එතනම තියෙනවානේ මග ඇහිරීම. තා මොනවා කියන්නද? ඒ මම මගේ කියලා දැඩිව ගත්ත ස්වභාවය තුලම අඩු වැඩි වශයෙන් තියෙන සෝවාන් පුද්ගලයාට මොකද සංඥාවෙන් සක්කාය සංඥාවෙන් චිත්තෙන් ඒ විපල්ලාසී පවතිනවා. එහෙනම් ඒක අපි අවබෝධයෙන් දුරු කරගන්න ඕන ගතියක්. එහෙම දුරු කරගත්ත දවසට තමයි මේ සම්බුද්ධ ශාසනය බැබලෙන්නේ. එහෙම මිනිස්සු බිහි වෙච්ච දවසට ඔබ බලන්න ඔබ නිසා කී දෙනෙක් සැනසීමටපත් වෙනවද කියලා ජීවිතේ. හොඳට බලන්න ආර්ය ශ්‍රාවකයෙක් නම් ඔබ. ඒකයි අසිරිමත් වූ බුදු පියාණන් නැතුව මේ වචන විතරක් නෙමෙයි. අපි දැන් හැමදාම තේරුම් ගත්තේ මොනවද? වචන ගොඩන්නේ. සූත්‍ර දේශනාව කොයි ටික තිබුණොත් එහෙම මාගේ සම්බුද්ධ ශාසනය සතර බ්‍රහ්ම විහරණිය මතයි පවතින කියලා භාගතුන් වහන්සේ දේශනා කරා කියලා. අපි ඕක කියවලා තේරුම් ගන්නවා වචන වශයෙන්. ඊට පස්සේ එච්චරයි. වචන වශයෙන් ඊට සංඥාර්ථයකුත් තේරුණා මේ කිව්වේ ඉතින් මේ එන සතර බ්‍රහ්ම විහරණ මත සම්බුද්ධ ශාසනය පවතිනවා විතරයි. එහෙම කියලා තේරුම් ගත්තා යම් මට්ටමකට. හැබැයි එතනින් එහාට ඒ අර්ථය පසක් වුණේ නැහැ. මොකද්ද මේ භාගතුන් වහන්සේ අපිට පෙන්වා දුන්න පණිවිඩය? එහෙම දැක්කේ නැහැ. එහෙම දැක්කේ නැති නිසා අර ආත්මාර්ථකාමී විදිහටම ජීවත් වෙනවා. එහෙනම් පින්වතුනි දකින්න තමන් තුළින් ධර්මය තමන් බලන්න අවංකව දැන් බලන්න හැමෝම මේ බණහන හැම පින්වතින්ම කල්පනා කරලා බලන්න තමන් නිසා මේ ලෝකේ තව එක මිනිසෙක් හරි එක සතෙක් හරි සැපතටපත් වෙලා තියෙනවා. අපි ගමු සත්තු පැත්තකින් දියමු මිනිස්සය ගමු. මේ ආමා ධර්මය තව එක මිනිසෙක් හරි ළඟා කරලා දීලා ඒ මිනිසයාට සැනසීමෙන් ජීවත් වෙන්න මෙලෝ පරලෝ අර්ථය තේරුම් ගන්න සදාතනික නිවනට මඟ උදා කරගන්න ඔබ අවස්ථාව හදලා දීලා තියෙනවා. මොන මට්ටමින් හරි මොන විදියෙන් හරි එහෙම උදා කරලා දීපු කෙනෙක් නම් ඔබ ශ්‍රේෂ්ඨ බුද්ධ ශ්‍රාවකයෙක්. ඔබ බුදුරජාණන් වහන්සේ නම් වූ විශ්වයේ අසම සම අනුත්තර වූ අති උත්තරීතර පරම උත්තරීතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශංසාව ලබන්නේ ඒකාන්තයයි. උන්වහන්සේ ඒකාන්තයෙන් ඔබට ප්‍රශංසා කරනවා. ඔබ මගේ අවරස බුද්ධ පුත්‍රයෙක් කියලා. ඒ කිව්වේ අවරස කියන්නේ උරහිසේ රඳවගත්ත පුතෙක්. තාත්තලා තමන්ගේ ආදරණීය දරුවන්ව උරහිසේ රඳව ගන්නවා. එහෙනම් අවරස බුද්ධ පුත්‍ර කිව්වේ ඒකයි. එහෙනම් උන්වහන්සේ ඔබ උරහිසේ රඳව ගන්නවා. මොකද උන්වහන්සේගේම මාර්ගේ ගමන් කරන කෙනෙක්. එහෙනම් අන්න බලන්න ඔබ බලන්න කල්පනා කළා ඔබ නිසා මේ ලෝකේ මිනිස්සුયો කී දෙනෙක් සැනසීමටපත් වෙලාද ඉන්නේ ඔබ කුමන හෝ ආකාරයකින් ක්‍රියාවලියට දායක වෙච්ච කෙනෙක්. අඩුමතරේ වචන මාත්‍රකින් හරි ඒකට හොඳයි කියලා දායක වෙලාද ඉන්නේ. එහෙනම් පින්වතුනි ඔබ ලබන සැනසීමක් වුණානේ අපරිමේය විතරක් නෙමෙයි ඔබ ලබන කුසලයේ පින ඒකාන්ත වශයෙන්ම ඒ පරම සැපය ඔබට මේ ජීවිතේදී මුදා කරලා දෙන්න ප්‍රමාණවත් වෙනවා. මොකද ඒ තරම්ම මේ මෛත්‍රියේ සීමාවක් නැහැ. මේ කරුණාවේ සීමාවක් නැහැ. මේ මුදිතාවේ සීමාවක් නැහැ. මේ උපේක්ෂාවේ සීමාවක් නැහැ. නිසා මේවට කියනවා අපරිමේය ධර්ම. ප්‍රමාණයක් නැති ධර්ම. ඒ නිසා එදාට අම්මා තාත්තා කෙනෙක් වශයෙන් ඔබ අද මව්පිය යනාදි වශයෙන් ඒ දෙගුරුන් වශයෙන් යම්කිසි භූමිකාවක් දරාගෙන ගෘහයට සීමා වෙලා හිටියත් යම් දවසක ඔබ උතුම් වූ බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙලා උතුම් පැවිද්දට හරි පත් වුණොත් ඒ පැවිද්දට ළඟා වුණොත් එහෙම ඒකාන්ත වශයෙන් ඔබට ඒ සියලුම ආකාරයෙන් අර මගේ දරුවෝ කියන දෘෂ්ටියෙන් නිදහස් වෙලා සියලු දෙනා දරුවෝ කියන තැන ඉඳගෙන සකල ලෝක සත්‍යයට පිහිට වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි සත්‍ය. එහෙනම් එතන තමයි ලෝකෝත්තර ආර්ය ගුණ තියෙන්නේ. එහෙනම් බින්දුවෙන් දැන් ඔබට මේ පැහැදිලි කරේ භාගතුන් වහන්සේ සූත්‍ර දේශනාව ඇසුරින් මතු කරන යථාර්ථයේ අඩු වැඩි වශයෙන් තමන්ට ගැළපෙන ආකාරයෙන් එක ධර්ම ව්‍යාකරණයක් වශයෙන් සකස් වුණේ. එහෙනම් අන්න බලන්න මෙන්න මේ ධර්මය එසේ දරාගත්තොත් අන්න එතකොට අපිට පේනවා එහෙනම් මේ සතර බ්‍රහ්ම විහරණ කියන ගුණ වෙනම අමුතුවෙන් ගිහිල්ලා කොහෙවත් ගිහිල්ලා වඩන්න ඕන එකක් නෙවෙයි කියලා. එහෙනම් මේ ගුණ හතරම වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට. මේ ගුණ හතරම වඩන්න කියලා. එතකොට අපි ඔතනින් එකක් විතරක් වඩලා හරියනවද එහෙමනම්? හැමෝම දන්නවා මෛත්‍රී භාවනාව. කවුද දන්නේ කරුණා භාවනාව? කවුද දන්නේ මුදිතා භාවනාව? කවුද දන්නේ උපේක්ෂා භාවනාව? ඒ භාවනාව? කරුණා මුදිතා උපේක්ෂා කියලා භාවනා තුනක් නැහැ නේ ලෝකේ එහෙමනම්.
එහෙනම් මෛත්‍රී විතරක් ගත්තේ කොහොමද? අර ලෞකික වශයෙන් මෛත්‍රී කියලා මෛත්‍රී භාවනාව කියලා එකක් ලෝකේ තියෙනවනේ බොරු එකක්. අන්න ඒක අල්ලගත්තා. ඒක අල්ලගෙන හිතුවා උතුරු දිගට දකුණු දිගට නැගෙනහිර බටහිර යන ආදි වශයෙන් මේ මෛත්‍රී පැතිරෙව්වම දැන් හරි වැඩේ. දැන් අපි මෛත්‍රී වැඩුවා කියලා. මෛත්‍රිය ඔබ ලෝකෙට වැඩුවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය මම ඔබට කිව්වා දැන්. මොකද? ඔබ නිසා මේ විශ්වයේ ඔබ නිසා මේ මිහිතලේ මිනිස්සු එක්කෙනෙක් හරි සැපතටපත් වෙලා තියෙන්නේ. ඔබ නිසා කිව්වහම ඔබේ ධන දාන මිල මුදල් නිසා නෙවෙයි. ඔබේ අවබෝධය නිසා. ඔබේ ධර්ම ඥානය නිසා. ඔබලද ඒ අවබෝධයේ ආනිසංස නිසා. ඒ කියන්නේ ඔබට තව කෙනෙක්ට බණ දේශනා කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ. එහෙම හැමෝටම හැකියාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. හැබැයි ඔබට පුළුවන් අවබෝධයෙන් තව කෙනෙක්ව මාර්ගය කරා රැගෙන යන්න. ඔබට පුළුවන් තව කෙනෙක්ට බණ අහන්න අවස්ථාවක් හදලා දෙන්න. ඔබට පුළුවන් තව කෙනෙක්ගේ මේ මිත්‍යා දෘෂ්ටික අදහස් පහ කරලා ඔවුන්ට යම් ආකාරයකින් ධර්මයට යොමු වෙන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න. ඒ ආකාරයෙන් කල්පනා කරලා බලන්න ඔබ කී දෙනෙක්ට මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා පතුරවලා තියෙනවද කියලා. එහෙන් බැලුවාම සැලකිය යුතු ආකාරයෙන් ඔබට සතුටක් ඇති කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔබ දන්නේ නැතුණට ඔබ අපිරිමෙය පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ඇති කෙනෙක්. ඒක ඔබට පේන්නේ නැතුණට දෙවියන්ට බ්‍රහ්මයන්ට පේනවා. ඒ දෙවියෝ බ්‍රහ්මයෝ ඈත ඉඳලා වඳිනවා. දුරතෝ නමසන්ති මහන්තං වීත සාරදා නමෝතේ පුරිසාජන්න නමෝතේ පුරිසුත්තම පුරුෂ උත්තමය අපිට ඈතට පේන ඔබ මහා ගුණවන්තයෙක් කියලා. අපි ඈත ඉඳලා ඔබට নমස්කාර කරනවා කියලා දෙවියෝ බ්‍රහ්මයෝ වඳිනවා. මොකද ඒකට හේතුව ඔවුන්ගේ ගුණයන් ඉක්මවල ඔබ. ඔවුන්ට බෑ ඔබ හා සමාන මට්ටමකට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා පතරවන්න. දැන් ආනාරි බ්‍රහ්මයන්ගේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගැනතර අම්මල තාත්තලගේ වගේ මේකක් තමයි. ඒක ලෝකේ පුරා පැතිරිලා ගියාට එකෙන් වෙච්ච යහපතක් නෑ ලෝකයට බැලුවාම අවසානයේ. දැන් ආනාරි බ්‍රහ්මතල කීයක් තියෙනවද? 11ක් තියෙනවා. 11න් අසංඛ්‍ය සත්‍ය අයින් කරන්නකො. ඒකේ නිදිනේ ඔක්කොම. තව 10ක් තියෙනවා. මේ 10 ඉන්න සියලු බ්‍රහ්මයෝ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා පතුරවනවා. මොකද්ද ඔබට වෙලා තියෙන හොඳේ කියන්නේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වුණ නැත්තම් මොකද්ද ඒ කරුණා ඒ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණ ධර්ම හතරෙන් මේ බ්‍රහ්මයන්ගේ ගුණ වලින් ඔබට ලැබිච්ච සේතේ කියලා බැලුවොත් එහෙම ලැබිච්ච සේතක් නෑ අවසානයේ බැලුවාම. මොකද වුන් නැවිලා කවදාවත් මේ ලෝක සත්‍යයේ දුක නිමා කරන්න කටයුතු කළා නෑ. හැබැයි මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව තියෙනවා. හිතේ තියෙනවා ඒක. ත්‍රිගුණ කියලා එකකින් ලෝකයට පිහිටක් ලැබිලා නැහැ. ඒ වගේම සුද්ධාවස බ්‍රහ්මියෝ කියලා කොටසකුත් ඉන්නවා. ඒ ඇවිල්ලා අනාගාමි බ්‍රහ්මියෝ. ඒ උතුමන් වහන්සේලා තුල අනාර්ය බ්‍රහ්මයන්ට වඩා ඉහළ වූ ලෝකෝත්තරණි ලෝකෝත්තර සත්‍යයටපත් වෙච්ච උතුමන් වහන්සේලා නිසා උන්වහන්සේලාගේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව අර අනාර්ය බ්‍රහ්මයන්ගේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාවට වඩා අතිමහත් අපරිමේයයි. එන්සාන්නේ යම්කිසි ආකාරයෙන් ලෝකයේ මිනිසයන්ට සත්‍යයන්ට යහපතක් සිද්ධ වෙනවා නම් අන්න සුද්ධාවස බ්‍රහ්මයන්ගෙන් නම් ඒ දේ අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඒ 100%ක් කියන්න බෑ. මොකද මේ බ්‍රහ්මයන්ට සීමා සහිතව තමයි මේ මනුෂ්‍ය වර්ගයාට පිහිට වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කොන්දේසි මත මොකද ඒ බ්‍රහ්මයෝ සහ මේ මිනිස්සු නිසා දෙකොට්ටාසයක් සත්ත්ව වශයෙන්. ඒ නිසා මේ බ්‍රහ්මයන්ටත් ඒ කාලපරාසවල තියෙන වෙනස්කම් නිසා මනුෂ්‍ය ලෝකයේ අවශ්‍යයි බ්‍රහ්ම සුද්ධාවස අවශ්‍යයි වෙනස. ඒ අතර ලොකු වෙනසක් තියෙන නිසා ඒ බ්‍රහ්මයෝ තීරණයක් අරගෙන ක්‍රියාත්මක වෙනකොට මහ පොළොවේ ඒ මිනිස්සුયો ඒ තීරණය ගන්න මොහොතේ හිටපු මිනිස්සුયો නැහැ. තීරණේ ක්‍රියාත්මක වෙන මොහොත වෙනකොට. ඒ නිසා පින්වතුනි සමහරලාට ඒ සුද්ධාවස බ්‍රහ්මයන්ගෙනුත් ලෝකයාට මහා යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. යහපතක් වෙන්නේ නැහැම කියනවා නෙවෙයි යහපතක් වෙනවා. හැබැයි මිනිසයන්ට වඩා දෙවියන්ට. දිව්‍ය තල වලට ඇවිල්ලා නම් සුද්ධාවස බ්‍රහ්මයෝ බණ දේශනා කරනවා. ජානවසප කියලා සූත්‍රයක් තියෙනවා. අනේ ජානවසප කියන සූත්‍රය අරන් බලන්න. ඒ කියන්නේ පෙර කාලේ බිම්බිසාර රජුරෝ එතුමා සෝවාන් ඵලයෙන් යුක්තයි. උන්වහන්සේ එතුමා මිය ගිහිල්ලා ඉපදුනේ චාතුර් මහරජික දිව්‍යමානි ජානවසප කියන දෙවිය බවට පත් වෙලා. අන්නේ ජානවසප දෙවියා කියන කතාවක් ජානවසප සූත්‍රය ඇතුළත් වෙනවා. අන්න ඒකේ සඳහන් වෙනවා සුද්ධාවාස බ්‍රහ්මියෝ විශේෂ සනන් කුමාර බ්‍රහ්ම රාජයන් වහන්සේ උන්වහන්සේ අරිහත් උන්වහන්සේ නමක් උන්වහන්සේ එමෙවිලා තවදිසාවට ධර්මයේ දේශනා කරනවා කියලා. දෙවියන්ට ධර්මයේ දේශනා කරනවා. එහෙනම් පින්වතුනි දැන් මේ බ්‍රහ්මියෝ තුළ මේ මට්ටමේ ගුණ ධර්මයක් පවතිනවා. අනාර්ය සහ ආර්ය යන ආදි වශයෙන්.
හැබැයි ඊට වඩා අපරිමේය මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව මනුෂ්‍ය තුලින් ප්‍රකට වෙනවා. ඔබ දන්නේ නැති දෙයක් කියන්න දෙහෙනම් මේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම භවය මිනිසත් භවය. මනුෂ්‍යයට එහා උසස් භවයක් කිසිම කාලයක මේ විශ්වයේ කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඔබ හිතන් ඉන්නවා නම් මහා බ්‍රහ්මයා ඇවිල්ලා මනුෂ්‍යයට වඩා උසස් කියලා ඒ ඔබේ අඥානකම. මේ විශ්වයේ අග්‍ර භවයක් ඇත්නම් ඒ භවයට කියන්නේ මනුෂ්‍ය භවය කියලා. ඊට වඩා භවයක් නැහැ තවත්. ඒ කියන්නේ පරිනිර්වාණයට ආසන්නෙම පිහිටිය භවය මනුෂ්‍ය භවය. ඒ නිසා තමයි මනුෂ්‍ය හැම අතිම්ම සියලු දෙවියන් භ්‍රමයන් අතික්‍රමණය කරන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමයි විශ්වයේ පරම නිදර්ශනය. ඒ බවට ඔබ සතුටු වෙන්න බලන්න මනුෂ්‍ය මේ ගැන හිතනවද කියලා. දැන් හිතන්න හදිසියවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙවියන් අතර පහළ වුණා නම් ධර්මයන් අතර පහළ වුණා නම් අපිට උන්වහන්සේ කොච්චර දුරද? එහෙනම් අපිට මේ යථාර්ථය අවබෝධ කරගන්න විතරක් නෙමෙයි මේ යථාර්ථවත් මාර්ගේ ගමන් කරන්නත් අපහසු වෙනවා. මොකද අපි එහෙනම් හැමතිස්සෙම මේ මායයට අහු වෙනවා. අපි එහෙනම් කල්පනා කරනවා උන්වහන්සේ දෙවියෙක් වෙච්ච නිසා බ්‍රහ්මයෙක් වෙච්ච නිසා උන්වහන්සේ தත්ත්වයටපත් වුණා. අපිට බැරුව ඇති මෙහෙම වෙන්නේ. ඒකනේ අපි මේ අවාසනාවන්ත මනුස්ස ලෝකෙ ඉපදුනේ කියලා. එහෙනම් කවදාවත් මිනිස්සු පරිනිර්වාණයටපත් වෙන්නේ නැහැ. මතක තියාගන්න. හදිසියවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ යනාදී වශයෙන් ලෝකෙ පහළ වුණා නම් එහෙනම් මිනිස්සු අනාතෙන් අනාතයි. ආයි මේ තුච්ච නින්දිත මායාවෙන් නිදහස් වෙනවා තියා හිතන්නවත් බැරි වෙනවා එහෙනම්. ඒ තරම් එහෙනම් මුලා කරනවා. නමුත් බලන්න ඒ කොයි තරම් සතුටක් ඇති කරගන්න පුළුවන්ද මිනිසෙට තමන් මිනිසෙක් වීම ගැන. ඇයි? අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහළ වෙන කුලය මේ විශ්වයේ. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේ පහළ වෙන යම්කිසි භවයක් නැත්නම් ඒ භවය තමයි මේ විශ්වයේ අග්‍ර භවය. ඒ අග්‍ර භවයේ මිනිස් භවයයි. ඒ කිව්වේ මිනිස්සුන්ට තමයි පරිනිර්වාණය හැම අතිම්ම ළඟ. ඒ මහා අපරිමේය මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව පතුරවන්න පුළුවන් මිනිස්සුන්ට මිසක් අර දෙවියන්ටවත් භක්මයන්ටවත් නොවේ. ඒ නිසා මතක තියාගන්න දෙවියන්ට භක්මයන්ට උපකාර කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්නේ. දෙවියොත් භක්මයොත් දිව්‍ය irdiyen භක්ම irdiyen පුණ්‍ය irdi වලින් බලවත් නම් ඇයි දෙවියන්ට භක්මයන්ට මේ සම්බුදු ශාසනය බාර දුන්නේ නැත්තේ කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් දෙවියන්ට හරි භක්මයන්ට හරි බාර දෙනවනේ. නෑ දෙවියන්ටවත් භක්මයන්ටවත් මේ ශාසනය ආරක්ෂා කරන්න බෑ. එයාට උපකාර කරන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් මේ ශාසනය පවත්වාගෙන යන්න යම් යම් උපකාර කරන්න පුළුවන්. හැබැයි මේ ශාසනය පවතින්නේ ප්‍රඥාව මත නිසා ඒ ප්‍රඥාවේ දෙවියන්ටවත් භක්මයන්ටවත් දෙන්න බෑ. මේ ශාසනය පවතින්නේ බුදු පියාණන් සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය පවතින්නේ මේ ධර්මයේ අර්ථය මේ ධර්මයේ විනය අර්ථ වශයෙන් විවරණය වෙන තැන නිසා ඒ විවරණය සපයන්න අර දෙවියන්ටවත් භක්මයන්ටවත් බැරි නිසා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය පවතින්නේ මනුස්ස ලෝකෙමයි. අර දෙවියෝ භක්මියෝ ඒකට සාදුකාර දෙදී ඒ උතුම් වූ ශාසනය ආරක්ෂා කරගන්න ඒ වගේ මේ බුද්ධ ශ්‍රාවකයන් ආරක්ෂා කරන්න හැකි පමණින් කටයුතු කරනවා. ඒක වෙනම දෙයක්. හැබැයි ඒ අයට මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බෑ. ඒ අයට උදව් කරන්න පුළුවන්. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පුළුවන් ඔබ වැනි පින්වන්ත මිනිසුන්ට විතරයි. ඒ කියන්නේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව අපරිමේය වශයෙන් වඩන්න පුළුවන්කම ලැබෙන්නේ මනුස්සයන්ට. ඒ නිසා පින්වතුනි යම් කිසි දවසක ආර්ය භාවයටපත් වෙන මේ උතුම් බුද්ධ ශ්‍රාවකයෙකු තුළ වැඩෙන මේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව කියලා කියන්නේ ධර්මයෙන් පේනවය සීමාවක් ඉමක් වුණක් නැති බව. අපරිමේය කියන්නේ ඇයි කියලා වැටහෙනවා. මේ කියන දහම් කාරණාව ඔබට ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්න පුළුවන් එකක් මිසක් අහලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකෙ දැන් මේ කිව්වහම මොකද්ද මේ අපරිමේය මෛත්‍රී කියන්නේ කියලා තේරුම් ගන්න හිතලා බලලා එහෙම තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ අපරිමේය මෛත්‍රිය anu තමන් තුළින් අත්දකින්න ගුණ ධර්මයක්. තමන්ට අත්දකින්න බල එක සම්දිට්ඨිකෝ කිව්වේ මේ ධර්මය. තමන්ම දකින්න ඕන වෙන කෙනෙක්ට වැඩක් නැහැ එහෙම කිව්වට. දැන් කවුරු හරි ආකාශයේ වලාකුලක් උඩ ඉන්නවා නම් යම්කිසි මිනිසෙක් ඒ මිනිසයාට පේන දිශාවක් තියෙනවා, පේන ආකාරයක් තියෙනවා, හාත්පස පේන ආකාරයක් තියෙනවා. එතකොට පොළොවේ ඉන්න මිනිසෙක් අර වලාකුළු උඩ ඉඳගෙන අර මිනිසයා දකින අවකාශය කොච්චර විග්‍රහ කළත් අර පොළොවේ
ඉන්න මනුස්සයට ඒක ගෝචර වෙන්නේ නැහැ, සංජානනීය වෙන්නේ නැහැ. එහෙනම් ඒ මනුස්සයත් එක අත්දකින්න ඕන නම්, ඒ කියන්නේ අහලා තේරුම් ගන්න බෑ. අර අවකාශයේ ඉඳගෙන කියන දේ අර මනුස්සයට තේරෙන්නේ නැහැ. මොකද ඒ මනුස්සයා ඉන්නේ පොළවේ නිසා. එතකොට මේ මනුස්සයාට තේරුම් ගන්න උත්සාහ ගන්න මේ කියන්නේ මොන වගේ තත්ත්වයක්ද? මේ වලාකුළු උඩදී මේ නැත්තම් මේ අවකාශයේදී මෙන්න මෙහෙම පේනවා. මෙන්න මේ ආකාරයෙන් වලාකුළු පේනවා, දිව්‍යමාන පේනවා, මෙහෙමයි කියලා කියනවා. මොන වගේ තත්ත්වයක්ද? මොන වගේ පාටද? කොහොමද මේ වලාකුළු උඩ දිව්‍යමාලික තියෙන්නේ? අර යටේ ඉන්න මනුස්සයා එක එක විදිහට කල්පනා කරන්න පුළුවන්. ඒ මනුස්සයාට ඒක ගෝචර වෙන්නේ නැහැ. මොකද Taman එහෙම දෙයක් දැකලා නැහැ, අත්දකලා නැහැ. එහෙනම් කවදා හරි දවසක එයා අහන්න ඕන ප්‍රශ්නේ වැරදි ප්‍රශ්නයක් අහනවා. මොකද්ද වැරදි ප්‍රශ්නේ? ඔබට පේන දේ මට විග්‍රහ කරන්න කියලා කියන්නේ. නැත්නම් ඔබට පේන්නේ කොහොමද කියලා අහුවොත් ප්‍රශ්නේ වැරදි. ඒක නෙමෙයි අහන්න ඕන. අර වලාකුළු උඩ ඉන්න මනුස්සයගෙන් අහුවොත් ඔබට පේන්නේ මොනවද? කියලා අර බිම ඉන්න පුද්ගලයා ප්‍රශ්නයක් අහුවොත් ප්‍රශ්නේ සාකල්යෙම වැරදි. ඒ ප්‍රශ්නේ නෙමෙයි ඌ අහන්න ඕන. ඔතෙන්ට එන්නේ කොහොමද කියලා. අන්න එදාට පුළුවන්කම ලැබෙනවා අර පොළොවේ ඉන්න මනුස්සයාටත් ඒ ක්‍රමවේදයේ ඔස්සේ ඒ ස්ථානට ළඟා වෙලා ඒ සත්‍ය දකින්න. එහෙම ඇරෙන්න ඔබට දැනෙන දේ මට කියන්න කියලා කිව්වට වැඩක් නැහැ. දැන් ලෙඩෙක් ඉන්නවා. ලෙඩු දෙන්නෙක් ඉන්නවා. එක ලෙඩෙක් බෙහෙත් බීලා හොඳ වෙනවා. යම් මට්ටමකට හරි හොඳ වුණා කියමුකෝ. අනිත් ලෙඩාට හොඳ වෙලා නැහැ. අනිත් ලෙඩා සම්පූර්ණයෙන්ම ලෙඩේ. ඔහුට තාමේ රෝගේ නිසා හටගන්න සියලු ආබාධ ඒ විදිහටම පවතිනවා. ඔහු හැම එකකම පීඩා විඳින්න ඉන්නේ. අර බෙහෙත් තරම් සමනය වෙච්ච රෝගේ සමනය වෙච්ච රෝගියා. එයාත් තාම රෝගියෙක් කියමුකෝ. එයාගෙන් අහනවා සම්පූර්ණ ලෙඩේ තියෙන පුද්ගලයා ඔබට දැනෙන සුවය මොන වගේද? අර මනුස්සයට උන වචන මාර්ගෙන් කියන්න පුළුවන් යම් කිසි ආකාරයෙන් මට මන් දැන් සැහැල්ලුවක් දැනෙනවා, මට හරි සතුටක් දැනෙනවා, මට හරි කයටත් හරි හොඳ ශක්තියක් දැනෙනවා, සයි බලයක් දැනෙනවා ඒ ආදි වශයෙන්. කිව්වට වැඩක් නැහැ නේ. අර පුද්ගලයාට අත්දකින්න බෑනේ, වචන ටිකක් විතරයිනේ ඔහුට ඇහෙන්නේ. කොහොමද අර්ථය පසක් කරගන්නේ? එහෙනම් මේ රෝගී අහන්න ඕනේ ප්‍රශ්නේ නෙවෙයි ඔබට දැනෙන සුවය මොන වගේද කියලා නෙවෙයි අහන්න ඕන. ඔය සුවය උදා කරගන්න මම මොකද කරන්න ඕන? අන්න එතනයි නිවැරදි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ පින්වතුනි මේ ආර්ය ගුණ කියන ඒවා සමහරවිට බණ අහගෙන හිටියාම දැන් බුදු පියාණන් වහන්සේ භික්ෂූන්ට ඒක දේශනා කරනකොටත් භික්ෂූන් මේක වචන වශයෙන් ඥානතෝ කිව්වේ ඒකයි දැනගන්නවා. පස්සතු උන් නැති තාක්කල් ඒ පිළිබඳව යම්කිසි විචිකිච්ඡාවක් පවතිනවා. එහෙනම් මේ ධර්මයේ අත්දකින්න පුළුවන් ක්‍රමවේදය තමයි හැම දවසකම මේ භාගතුන් වහන්සේගේ අමා ධර්මයේ ඇසුරින් පෙන්වා දෙන්නේ. කෙනෙක්ගේ රාගයේ, දේශයේ, මෝහයේ දුරු වෙලා යනකොට චිත්තසංතානේ ඒ අපරිමේය මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව හට ගන්නවා. එදාට මේ පුද්ගලයා උත්සාහ කරන්නේ මරණයට එක්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරන්න. ශාසනය ආරක්ෂා කරනවා කියුවේ මෙන්න මේකයි. මිනිසයන්ව මේ පාපෙන් වළක්වන්න. සබ්බ පාපසා කරනවා. ඊළඟ මිනිසයන්ව මේ අකුසලයෙන් නිදහස් කරන්න, මේ අවිජ්ජා තෘෂ්ණාවෙන් නිදහස් කරන්න. මිනිසයන්ගේ චිත්තසංතානේ দমনය කරන්න ඊට උපකාර කරන්න. අන්න එතනයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා කිව්වේ. එහෙම නැතුව හිතන්න එපා මේ ශාලා, ගොඩනැගිලි, බෝධිමලු, විහාරමලු හදන එක විතරක් කියලා. ඒවත් ඇසුලත්. හැබැයි ඒවා නෙමෙයි අග්‍ර වෙන්නේ. ඒව කොච්චර ඉදි වුණත් වැඩක් කියනවද පින්වතුනි? මම ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච දවසටත් ඔය කියන ශාලා තියෙනව නේද ලෝකේ? එහෙනම් ඒ ශාලා අවශ්‍යයි මිනිසයන්ට ඒ කාර්යයන් සිද්ධ කරගන්න පහසුවෙන් ඔය විහරණය කරන සේනාසන පහසුකම් වශයෙන්. හැබැයි එහෙම කරලා විතරක් අපි ලෝකෙට සැපතක් අත් කරලා දුන්නා කියලා හිතුවට මදි. ඒකත් මුකුත්ම නොකර ඉන්න එකේ එහෙම කරන එක ලොකු දෙයක්. හැබැයි ඊට එහා දෙයක් ඔබට කරන්න පුළුවන් මේ සම්බුදු ශාසනය උදෙසා. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ සබ්බ දානං ධම්ම දානං ජීනාති. එක පද හතරක ගාතාවකින් තව මිනිසෙට අවබෝධය ළඟා කරලා දෙන්න පුළුවන් නම් පද හතරක ගාතාවකින් මහාන එහි ආනිසංස මම මෙතෙක් කියලා පනවන්නේ නැහැ මහාන. කොහොම පනවන්නද ඒක? ඇයි ඒ පද හතරේ ගාතාව නිසා මේ මිනිසයා නිදහස් වෙනවා නම් යම් සසර දුකකින් යම් මට්ටමකින් පින්වතුනි මේ දුක කොච්චරක් කියලා කියනද නිදහස් වෙච්ච දුක අවසන් කරපු දුක කොහොම කියන්නද? යමෙක් කුසලයේ මේයි අකුසලයේ මේයි අවබෝධ කර ගැනීමෙන් කුසලයේ පිහිටියා නම් එයින් කුසලයේ පිහිටපු නිසා ඔබ දන්නවද ගැඹුරින්ම ගිහිල්ලා බැලුවම සබ්බේ සත්තා කියලා කිව්වහම ඇත්තටම මේ විශ්වයේ ඉන්නවා අනන්ත අපරිමාණ සත්‍යෝ. ඊටත් තව එහා පැත්තට ගියාම තව කාරණාවක් පේන්න ගන්නවා. මොකද්ද? ඒ සියලු සතුන් මේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත චිත්තසංතානය තුල වාසය කරනවා කියලා.
ඒ කියන්නේ යමෙක් නිවන් දැක්කහම සියලු සතුන් නිවනටපත් වෙනවා. ගැඹුරින් බැලුවාම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ මේ සම්මුතික වශයෙන් ලෝකේ ඉන්න විවිධාකාර සත්තු ඉන්නවා තමයි ලෝකේ. ඒ අය ගැනත් යම්කිසි මෛත්‍රියක් තියෙනවා තමයි. ඒ කියන්නේ ඒ අයටත් මේ ලෝක සත්‍යයන්ටත් මේ ධර්මාභෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි මෙහෙම ගන්නකො සතර අපාගත සතුන් ඉන්නවා. දැන් අපි කොච්චර පින් අනුමෝදන් කරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සකල ලෝක සත්‍යයටම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවෙන් කටයුතු කළා. අර සතර අපාගත සත්‍යයන්ට ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිම දන්නවානේ සියලු ලෝක සතුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැහැ. ඒකට හේතු තියෙන ඊටාම සීමිත සුගතිමත් සත්‍ය පිරිසකට විතරයි මේ අවබෝධය ලැබෙන්නේ කියලා. එහෙනම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යන අදිවාසී සියලු ලෝක සතුන් නිවනටපත් වේවා කියලා අපි මොකද ප්‍රාර්ථනා කරන්නේ? යම් පුද්ගලයෙකුගේ චිත්තසංතානය යම් අපි ගත්තොත් යම් මිනිසෙක් කියමුකෝ දැනට මේ අත්භවයේ මිනිස්ස මේ අත්භවයේ ඉන්න මේ පුද්ගලයා මේ සත්‍යයගේ චිත්තසංතානයේ පවතින අවිජ්ජාවේ තෘෂ්ණාවෙන් අවිජ්ජාවේ සහ තෘෂ්ණාවෙන් පුළුවන් අනන්තයක් සතුන් නිර්මාණය කරන්න. ඒ කියන්නේ මේ පුද්ගලයා ඒන් නිවනටපත් නොවුනොත් ඒ මිනිසයා අපි හිතමුකෝ මිනිසයා නිවනටපත් උනේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අසාවබෝධ කරගන්න බැරි වුණා. දැන් මොකද වෙන්නේ? මරණින් පසු නැවත වෙන අත්භවයක් සකස් වෙනවා. ඊට පස්සේ මේ ඉන්නේ මොකද්ද? ඒ භවය තුලදී රැස් වෙන කර්ම ශක්තියෙන් තවත් අත්භවයක් සකස් වෙනවා. ඒ භවය තුල රැස් වෙන කර්ම ශක්තියෙන් තවත් අත්භවයක් සකස් වෙනවා. මේ විදිහට අනන්තයක් අත්භව සකස් වෙනවා. අනන්තයක් සත්‍යය ඉන්නවා ඇතුලේ. එහෙනම් එක සතර පද ගාථාවකින් යමෙක්ට ධර්ම අවබෝධය ළඟා කරලා දුන්නාම අනන්තයක් සත්‍යෝ නිවන් දකින්න. එහෙනම් එහි ආනිසංස මෙතකයි කියලා කාටවත් සීමා කරන්න බෑ. අනන්තයක් සත්‍යෝ නිවනටපත් වෙනවා සතර පද ගාථාවකින්. පින්වතුනි. එහෙනම් ඔබම කල්පනා කරලා බලන්න ඒ විදිහට ගත්තාම ඒ සතර පද ගාථාවන්ගෙන් අති බහුතරයක් වූ මිනිසයන්ට මේ ධර්මය ප්‍රකට කරමින් ප්‍රචාරය කරමින් මේ මිනිසයන්ට මේ ධර්මය අවබෝධ කරගන්න මාර්ග විවර කර දීමෙන් අනන්තයක් සත්‍යෝ නිවන් දකින්න කොහොමද කියලා දැන් වැටහෙනවා ඇති ඔබට. එහෙනම් එහි ආනිසංස මෙතෙක් කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔන්න ඔය අනුසාරින් ධර්මයේ ධර්ම දානී ආනිසංස දකින්න. එහෙම දැක්ක දවසට තමයි ඔබ මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න වේගෙන් ඉක්මනින්ම නැත්තම් අපි කොච්චර ඉක්මනින් මේ වැඩ ඉවර කරගන්න ඕන කිව්වත් ඒවා නිකන් වචන විතරයි. මම වෝහාරිකවයි ඔබට ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන්. කියන්නේ විවහාරික ජීවිතය අපිට පේන ධර්මයේ. අර ලෞතුරු බුද්ධ වන්දනා පොත අසරණ අහිංසක මිනිසයන්ටයි බෙදා හරින්නේ. ඒ පොතෙන් කිසිම කෙනෙකුට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. පොත මුද්‍රණය කරන ෆාසට්ස් ප්‍රේම් දිසානායක මහත්තයාට ඒකෙන් ලාභයක් නැහැ ලොකු. එතුමාට තියෙන බොහොම සුළු යම්කිසි ලාභයක් ඒකත් ඇවිල්ලා ඒ පොත මුද්‍රණය කරන ඒ සේවක පිරිසට පඩිනඩි ගෙවන්න මිසක් එතුමාට සුඛ විහරණයට නෙවෙයි. එතකොට ඒක සම්බන්ධීකරණය කරන දිල්හාන් මහත්තයා අනුරුද්ධ මහත්තයා ජයන්ත මහත්තයා ආදී මේ පින්වත් කල්යාණ මිත්‍රයන් කාටවත් කිසිම කෙනෙක්ට ප්‍රතිලාභයක් නැහැ. කිසිම කෙනෙක්ට මේ පොතෙන් කොස්ට් එකෙන් ලාභයක් එන්නේ නැහැ. කිසිම කෙනෙක්ට එන්නේ නැහැ. කිසිම කෙනෙක් සත්ත පහක ලාභයක් ලබන්නේ නැහැ මේ ක්‍රියාවලිය. සියලුම දෙනා මේ පොත් මුද්‍රණය කරන පින්වතුන් පවා මේ පොත මුද්‍රණය කරලා බෙදන්නේ හුදෙක්ම අසරණ අහිංසක මිනිසයන්ගේ සැනසීම උදෙසා. මිනිසෙක් වශයෙන් ජීවත් වුණාට ඔන්න බලන්න අපි මේ කතා කරන්නේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව ගැන. අද ඇටි වෙනකන් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. අපි කොච්චර ධර්මයේ දැක්ක කියලා කිව්වත් අපි තුළ මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කොච්චර දුරකට වැඩිලාද කියලා බලන්න. සමහර මිනිසයන්ට කොච්චර මග පෙන්වීම කරත් කනකට ගන්න නැතුව යනවා. කොච්චර පහද්ද කියලා බලන්න තමන් එතකොට. කොච්චර නිවනට ඈතින් ඉන්නේ බලන්න. නිවන කියලා කියන්නේ ගෙඩි පිටින් ගිහිල්ලා සත්‍ය පුද්ගලයේ ආත්මයක් ලඟුම් ගන්න තැනක් නෙවෙයි. නිවන කියලා කියන්නේ මමත්වයේ සාමුලින්ම සාකල්යෙම අවසන් වීම. එහෙනම් මේ සාකල්යෙම මේ මමත්වයේ අවසන් වෙන ක්‍රියාවලියේදී ඔබ මේ මමත්වය දුරු කරගන්න කොච්චර කටයුතු කරනවද කියලා බලන්න උනන්දුවෙන් උමනාවෙන්. සමහර මිනිසයන්ට අපි මේ ලෞතුරු බුද්ධ වන්දනා පොත බෙදා හැරීමේ ආනිසංස පෙන්වා දෙනවා. පින්වතුනි මේ පොත බෙදා හැරීමේ ආනිසංස මෙතෙකයි කියන්න බෑ. හොඳට මතක තියාගන්න. ඒ පොත බෙදා හැරීමෙන් ඔබ ලබන ආනිසංස මෙතෙකයි කියලා කියන්න බෑ. ඒ තරම් අනන්ත අපරිමාණ ආනිසංසයක් පුණ්‍ය ආනිසංසයක් කුසල ආනිසංසයක් ඔබට හිමි වෙනවා. මොකද දැන් අපි චතුරාර්ය සත්‍ය අර නිබ්බාන පටිපදාදී අපි පොත් හදලා
අපේ පින්වත් පිරිසේ වෛද්‍යතුමාලා එහෙම මතක හැටියට අමිල වෛද්‍යතුමා ඒ වගේම නදීෂාන් මහත්මයා මේ පින්වත් පිරිසේ වගේ පොත් ඒ වගේම රවිජි අපේ පින්වත් ශ්‍රාවිකාව ඒ වගේ අය මේ පොත් මුද්‍රණය කරලා ඒ අමතර පොත් වගේක් අපිට බෙදා හැරියා. දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මය අවබෝධ කරගෙන යම් මට්ටමකින් මේ සතර අපායෙන් නිදහස් වෙන මට්ටමකට ආපු පින්වතෙක් කියලා කියන්නේ ජීවිතේ අතිමහත් වූ ශ්‍රේෂ්ඨ භාග්‍යවන්තයෙක්. මොකද එයා සතර අපායෙන් නිදහස් ආයි සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ නිසා සෝවාන් පුද්ගලයා සාකල්ය වශයෙන්ම දුකෙන් නිදහස් නොවුනාට අනන්ත දුකකින් නිදහස් කෙනෙක්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අර සමුද්දක සූත්‍රෙ පෙන්නුවේ නියපොත්තේ තියෙන ජල බිඳුවයි සතර මහා සාගරයේ තියෙන ජල බිඳුවයි ගත්තාම මහන නුඹට මොකද හිතෙන්නේ මේ උපමාව සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ සතර මහා සාගරයේ තියෙන ජලයත් එක්ක සංසන්දනය කරාම නියපොත්තේ තියෙන ජලය අපිට කලාවෙන් කලාවකටවත් මනින්න බෑ. එහෙනම් මහන මතක තබා ගන්න යමෙක් උතුම් වූ සෝවාන් ඵලයේ පිහිටියොත් ඒ පුද්ගලයා අවසන් කරන දුක මෙන්න මේ සතර මහා සාගරයේ ජලයට හා සමානයි. ඒ උතුම් වූ සෝවාන් ශ්‍රාවකයාට නිමා කරන්නට තිබෙන දුක මෙන්න මේ නියපොත්තේ තවරපු මේ දිය බිඳුව හා සමානයි. ඒකේ වෙන සෝවාන් පුද්ගලයාට දුකක් කියලා එකක් ඇත්තෙම නැතිනම් එහා පැත්තට. සුද්ධ සිංහලෙන්ම භාගතුන් හස් දේශනා කරලා තියෙන ඒකයි. සම්මුතික වශයෙන් දුකක් ඇත්තෙම නැහැ. දිව්‍ය තලවල තමයි උපදින අර ලෝකෝත්තර වශයෙන් අපි දකිනවා පැවැත්ම දුකයි. ඒ මත තමයි සබ්බ ලෝකානුපිත සංඥාවෙන් සංසාර දුකින් නිදහස් වෙලා පරිණිරවාණයටපත් වෙන්නේ. ඒකට ප්‍රඥාව වැඩෙන්න ඕනේ ඉන්නේ. එකපාරටම ගහෙන් ගෙඩියන වගේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ මට්ටම් වලදී තමයි මේ සැපය නිවන ප්‍රත්‍යක්ෂා වෙන්නේ. ඒ නිසා පින්වතුනි සෝවාන් පුද්ගලයාත් ස්වර්ග මොක්ෂ සම්පatti උරුම කරුවේ නියතෝ සම්බෝධි පරායන. ඒ නිසා ඇත්තටම ගත්තොත් දැන් අර සතර අපාගත දුක තමයි අර සතර මහා සාගරයේ ජලය හා සමාන වෙන්නේ. එහෙනම් සුගති වල තියෙන දුක තමයි අර නියපොත්තේ තියෙන ජල බිඳුව හා සමාන වෙන්නේ. එහෙනම් සෝවාන් පුද්ගලයාට අවබෝධයෙන් ඒ සෝවාන් අවබෝධයෙන් පස්සේ සෝවාන් ඵලයෙන් පස්සේ ඒ කියන්නේ චතුරාර්ය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණාට පස්සේ අර චින්තන විපර්යාස සිද්ධ වුණාට පස්සේ සත්‍ය වශයෙන් ගත්තොත් දුකක් නැහැ. එදිනෙදා ජීවිතයේ මේ පොඩි හැලහැප්පීම් ඇඬිලි දෙඩිලි ඒවාර පුරුද්දක් වශයෙන් ගති පුරුද්දක් වශයෙන් ආපුවා නිසා ඇතිවන ඒ විඥානයන්ගේ ස්වභාවයන් මිසක් එතනින් එහාට ඇත්තට මේ පුද්ගලයාට දුකක් කියලා ගන්න නැහැ. එතනින් එහාට ඒ සෝවාන් පුද්ගලයා විඳින්නේ අප්‍රමාණ සැපක් මෙලොවදීම. අනන්ත සැපකටපත් වෙනවා මෙලොවදී. මොකද අර තිවිච්ච රාග දේශ මොහ දැවිලි 10න් ඔක්කොම දුර වෙලා යනවා. ඊට පස්සේ අර ගති පුරුදු වශයෙන් සකස් වෙච්ච අර විඥාන වල අනුසයන් නිසා පොඩි හැලහැප්පීම් ජීවිතේ සිද්ධ වෙනකොට පොඩි තාපයන් නැති වෙන්න පුළුවන්. ඒවා මොනවද? මේ අනන්ත සංසාරෙත් එක්ක ගත්තාම. ඒ වගේම අනන්ත සංසාර දුකකින් නිදහස් වෙලා නියත නිර්වාණ මාර්ගයේ පැමිණිච්ච ශ්‍රාවකයෙක්ට මොන දුකක්ද ආයි? දුක කියන්නේ සතර අපායට. එහෙන් බැලුවොත් එහෙම. එහෙනම් පින්වතුනි මේ දුකෙන් නිදහස් එතනදීම. එහෙනම් ඒ උතුම් වූ සෝවාන් පුද්ගලයා අංශු මාත්‍ර දුක කුරුම කරුවේ. එතකොට දැන් අපි මේ පොත්පත් හදලා අපි දැන් ඒ උතුම් වූ නිර්වාණ මාර්ගයේ වඩන ශ්‍රාවකයන්ටත් අපි මේ පොතපත දෙනවා. ඒ වගේම තමයි කවදාවත් කිසිම ආකාරයකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කොහෙන්වත් ඇහිලත් නැති, එහෙම පිළිසරණක් නැති යම් කිසි ආකාරයකින් අඩුම තරමේ නිවනට බැරි නම් සුගතියටවත් පාර හොයන අසරණ මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ඒ මිනිස්සු තමයි වැඩි හරියක් ඉන්නේ මේ ලෝකේ. මෙන්න මේ මිනිස්සු කෙරෙහි කරුණාව උපදවාගෙන ඒ අය වෙනුවෙන් ඒ අයට අර අඩුම තරමේ සතර අපා දුකෙන් නිදහසලා සුගතියටවත් යන්න මාර්ගය පෙන්වන්න පුළුවන් නම් පින්වතුනි ඒකාන්ත වශයෙන් මේ ධර්ම දාණය අර ධර්ම දාණයටත් වඩා මහත්ඵලයි මහානිසංසයි. මොකද අපි මාර්ගයට පැමිණිච්ච එහෙම නැත්නම් දුකෙන් නිදහස් වෙන මඟට පැමිණිච්ච යම් ශ්‍රාවකයෙක්ට යම් ධර්ම දානයක් සිද්ධ කරමින් යම් උපකාරයක් කරනවා නම් ඒ උපකාරය දැනටමත් අපි කරන්නේ දැනටමත් දුකින් නිදහස් වෙමින් ඉන්න දුකින් බොහෝ දුරට නිදහස් වෙලා ඉන්න කෙනෙක්ට. හැබැයි අර ලෞතුරු බුද්ධ වන්දනා පොත අපි ගෙනහිල්ලා ලබා දෙන්නේ දුකෙන් නිදහස් වීම පිළිබඳ සහන් එලියක්වත් නැති අඳුරු ජීවිතවලට. ඒ අසරණ මිනිස්සු ඕනෑම මොහොතක මිය ගිය ගමන් වැටෙන්නේ සතර අපායට. එහෙනම් ඔබම කල්පනා කරන්න වලෙන් ගොඩ ඉන්න මිනිහට උපකාර කරන එකද වඩා ශ්‍රේෂ්ඨ සහ වඩා පින්වන්ත වෙන්නේ. එහෙම නැත්නම් වලට වැටෙන්න යන මිනිහෙක් යන්තම් අතින් කකුලෙන් අල්ලගෙන ගොඩ ගන්න එකද වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ, වඩා පින්වන්ත වෙන්නේ, වඩා පුණ්‍ය ශක්තියක් වර්ධනය වෙන්නේ කියලා. ඔබම නුවණින් බලන්න මේ පින්කම් දෙකේ තියෙන වෙනස. ඒ කියන්නේ අර ආර්ය ශ්‍රාවකයන්ට ඒ පොතපත මුද්‍රණය කරලා බෙදා හරින්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒවත් කරන්න ඕන.
ඒක කොහොමවත් අපි මේ ධර්මයේ දේශනා කරමින් ඒ අයට පිළිටක් තියෙනවනේ. ඒ ආර්ය ශ්‍රාවකයන්ට ඕනතරම් මේ උත්තරීතර ත්‍රිපිටක රත්නයම කියවුවහම මදි දමුතුෙන් ආයේ පොතපත නැතත්. අපි අර පහසුවට තව ඉතින් ධම් ව්‍යවස්ථාවන් හදලා දෙනවා. තව තවත් මේවත් මෙන්න මේ ධම් පත්‍රිකාවක් කියවන්න කියලා. එතකොට ඒ අයට තව තවත් මාර්ගයේ ඉක්මනින් වඩව ගන්න උපනිෂය සැලසෙන නිසා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ජීවිතේ මොනතරම් භයානක අඩියක දින්නේ කියලා අර මිනිස්සු. මේ අය නම් සතර පායේ නිදහස්. ආයි වැටෙන්නේ නැහැ කවදාවත් ඒ ගිනි ගොඩට. අර මිනිස්සයා නැඹුරු වෙන්නේ සතර පායට. කොයි වෙලාවක හරි අඩිය ලිස්සලා ගිය ගමන් වැටෙන්නේ වලට. එහෙනම් පින්වතුනි, ඒ බඳු අසරණ මිනිස්යන්ට පිහිට වෙනවා නම් ඒ ධර්ම දාණය තමයි මේ විශ්වයේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්ම දාණය. හොඳට මතක තියාගන්න. ඒ ධර්ම දාණය හා සමාන ධර්ම දාණයක් නැහැ. එතකොට ඒ ධර්ම දාණය පිහිටෙන් තමයි කවදා හරි දවසක ඒ කට්ටිය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කරගන්නේ. මොකද අපි ලෞතර බුද්ධ වන්දනා පොතේ මුල ඉඳලා පෙළ ගස්සලා තියෙන ආමිෂයෙන් ප්‍රතිපත්තිය කරා යන ගමන. එහෙනම් ඒ අනුසාරයෙන් දුගතියෙන් නිදහස් වෙලා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගන්න මිනිස්සෙට අපිට උපකාර කරන්න පුළුවන් නම් ඒ ධර්ම දාණය තරම් අග්‍ර ධර්ම දාණයක් තවත් නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අන්නේ ධර්ම දාණය තමයි මහත් ඉහළින් වර්ණනා කළේ. මහත් ඉහළින් වර්ණනා කළේ මොකද දැනටමත් ආලෝකයක් ඇතුළේ ඉන්න මිනිස්සෙට අපි ආලෝකයක් දෙන එක ලොකු ප්‍රබෝධයක් ඇති කරන කාරණයක් නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ එකෙන්. හැබැයි කට්ට කලුවරේ මහා ඝන අන්ධකාරයක ඉන්න මිනිසෙට පහනක් දැල්වලා දෙන එක තමයි මහත්ඵල මහානිසංස ක්‍රියාව වෙන්නේ. ඒ නිසා දැන් ওই කාරණාවේ ආනිසංස ඔය ආකාරව තවත් ඕනතරම් පෙන්වන්න පුළුවන්. කොච්චර පැහැදිලි කරත් ඔය මේ ධර්ම දාන තියෙන ආනිසංස. ලෞතර බුද්ධ වන්දනා පොත මුද්‍රණය කර බෙදා හැරීමෙන් ඔබට ලැබෙන ආනිසංසය මේ ජීවිතයේදී පරිනිර්වාණය දක්වා ඔබ ඔසවන්න හේතු වෙන්න පුළුවන්. ඒ මහා පුණ්‍ය ශක්තිය ඔබ කිසිම ආයාසකින් තොරව නිවන් මාර්ග වඩා පූර්ණ කරගන්න අවශ්‍ය පරිසරය හදලා දෙන මහා පුණ්‍ය ශක්තියක් වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඉක්මනින් නිවන් මාර්ග වඩා පූර්ණ කරගන්න නේද? ඔබ කියනවා මේ ජීවිතේ මේ ප්‍රශ්න තියෙනවා, අර ප්‍රශ්න තියෙනවා, මේ ප්‍රශ්න තියෙනවා, ධර්මාභෝධයට මේ ප්‍රශ්න තියෙනවා, බණ අහන්න මේ ප්‍රශ්න තියෙනවා. මේ සියලු ප්‍රශ්න වලින් ඔබ නිදහස් කරනවා මේ අමා ධර්මයේ ප්‍රකට කිරීමෙන් ප්‍රචාරය කිරීමෙන් ලැබෙන ඒ ආනිසංසය පින්වතුනි. ඒ නිසා ඒ වැඩේ කොච්චර පෙන්ලා දුන්නත් මම මේ දකින්න දෙයක් කියන්නේ වහාරික පැත්තෙන් සමහර පින්වතුන් ඉන්න කනකටවත් ගන්න නැහැ ඒක. ඒ නැති බැරිකම නිසා නෙමෙයි. කියන්නේ පොත් 100ක් 50ක් බෙදා හරින්න බැරිකම නිසා නෙමෙයි. ඌමනාවක් නැතිකමයි මායයටම කන් දීගෙන ඉන්නේ හැමතිස්සෙම. ඒ කියන්නේ ඒ අය තුල මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වැඩිලම නැහැ. අනුන් දෙන පොතක් හරි ආසාවෙන් අරන් කියවයි. හැබැයි Tamante පොත තමුනුත් මේ වගේ පොතක් අනේ අසරණ මිනිස්යන්ට බෙදා හැරිය යුතුයි නේද කියලා එහෙම සංකල්පනාවක් පහළ වෙන්නේ. හැබැයි කතා කරන්නේ නිවන ගැන ධර්මයේ ගැන. එතකොට බලන්න ඕන ඔබත් ඒ චෝදනාවට ලක් වෙන කෙනෙක්ද කියලා. ලක් වෙනවා නම් පින්වතුනි මේ පෙන්වලා දෙන කිසිම දෙයක් මේ පෙන්වලා දෙන කිසිම දහම් කාරණාවක් කිසිම කෙනෙක්ගේ ප්‍රතිලාභ උදෙසා පෙන්වලා දෙන දහම් කාරණා නෙවෙයි. 100ට කෝටි වාරයක් ඔබේම සැනසීම උදෙසා පෙන්වා දෙන දහම් කාරණා. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ඇතුලේ අපිට පෙන්වා දෙන ධර්මය මොකද්ද? මේ ධර්මය තමයි. මොකද්ද? මෙන්න මේ විදිහට භාවිතයේ ඇතුලේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ප්‍රකට කරමින් ජීවත් වෙන්න කියන එකයි සුද්ධ සිංහලෙන් කියලා තියෙන්නේ. ඒක අර මෝඩ බමුණන්ට තේරෙන්නේ නැහැ, නිගණ්ඨයන්ට තේරෙන්නේ නැහැ. ඒ නිගණ්ඨය හිතුවේ පැත්තකට ගිහිල්ලා මෛත්‍රී වඩනවා, පැත්තකට ගිහිල්ලා කරුණා මුදිතා උපේක්ෂා වඩනවා. අන්න නිගණ්ඨයන්ගේ ධර්මය. අන්න නිගණ්ඨයන්ගේ භාවනාව. බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ප්‍රකට කරමින් තමන්ගේ ජීවිතය තුළ භාවිත කරමින් මෙන්න මේ බොජ්ජංග හතෙන් යුක්ත එහෙම නැත්නම් මේ අවබෝධය අංග හතෙන් යුක්තව ජීවත් වෙන්න අන්න ආර්ය ශ්‍රාවකයාගේ සතර බ්‍රහ්ම විහරණය. එහෙනම් ආර්ය ශ්‍රාවකයාගේ සතර බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ සප්ත බොජ්ජංග වලින් පරිබාහිර වෙච්ච ධර්මයක් නෙවෙයි. සප්ත බොජ්ජංගත් එක්කම වැඩෙන ධර්මයක්. හොඳට මතක තියාගන්න. බොජ්ජංග වැඩෙන්නේ යම් මට්ටමකටද ඒ මට්ටමට ඔහුගේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වැඩෙනවා. බොජ්ජංග වැඩෙන්නේ නැත්නම් ඒ මට්ටමට ඔහුගේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා සීමා වෙනවා. එහෙනම් අන්න ඒකයි බමුණන්ට දෙන්න බැරි උත්තරේ, නිගණ්ඨයන්ට දෙන්න බැරි උත්තරේ. ඔවුන් හිතියේ ওই කාරණා දෙක වෙනම මෛත්‍රී වෙනම වඩන්න ඕන, බොජ්ජංග වෙනම වඩන්න ඕන කියලා. එහෙනම් ඒ දහම් ව්‍යාකරණය ඒ ආකාරයෙන් ඔබට වැටහෙන්නට ඇති. එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් ධර්මීය ප්‍රකට කරනකොට ධර්මීය දකින්නකොට මොකද්ද වෙන්නේ? අපට පුළුවන්කම ලැබෙනවා ක්‍රමානුකූලව මේ ව්‍යසනයෙන් ගැලවිලා නිදහස් වෙලා යන්නට.
එහෙනම් ආර්ය ශ්‍රාවකයේ වශයෙන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ තුල මේ කියන මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා වැඩිලාද තියෙන අවබෝධයත් එක්ක. අවබෝධයත් එක්ක වැඩෙනවා නම් ඒ කියන්නේ ඔබ තුල නිවන් මඟ වැඩෙන කෙනෙක්. දැන් මේ සප්ත විසුද්ධියක් අපි ඉස්සරහට දේශනා සප්ත විසුද්ධිය ගැන රතවිනිත සූත්‍රය ඇසුරෙන් ඒ සප්ත විසුද්ධියේ තියෙනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා විශේෂ විසුද්ධියක් ඥාන දර්ශනයක්. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ තමන් මේ මාර්ගේ ගමන් කරනවද නැද්ද? තමන් මාර්ගයේ ගමන් මග වැඩෙනවද නැද්ද කියලා දකින්න පුළුවන් විශේෂ ඥානයක්. විසුද්ධියක්. එතකොට අන්නේ ඥානය ඔබ තුළ වැඩෙයි. මේ දහම් කොටස හරියට අවබෝධ කරගත්තොත් එතකොට ඔබට පුළුවන් ඔබවම පරීක්ෂා කරන්න. දැන් සමහර අය අහනවානේ හැම වෙලාවෙම තමන්ගේ විවිධාකාර මාර්ගඵල පිළිබඳ මහා ප්‍රශ්නයක් තියෙනවා මාර්ගඵල පිළිබඳ. මේ මම ලද අවබෝධය හරි එකක්ද වැරදි එකක්ද? මේ එහෙම නැත්නම් මට හාමුදුරනේ ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ නැද්ද කියලා මෙන්න මෙහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්න එකකටවත් අනුන්ගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා. ඔබටම පුළුවන් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. දැන් මේ කිව්ව ගති ලක්ෂණ ඔබ තුල තියෙනවද? මේ කිව්ව ලෝකෝත්තර මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා ඔබ තුල හටගෙන තියෙන්නේ. ඔබට දැනෙනවද ඒක මොහොතින් මොහොත වැඩෙනවා? ඔබට දැනෙනවද ඔබගේ හදවත පුළුල් වෙනවා කියලා එන්නේ? ඔබට දැනෙනවද ඔබගේ මනස විවෘත වෙනවා කියලා එන්නේ? ඔබට දැනෙනවද ඔබ එන්නේ අවංක වෙනවා කියලා? අන්න එහෙනම් ඔබේ මාර්ගය වැඩෙනවා. එහෙනම් ඒ අය තුල මෙන්න මේ උතුම් බ්‍රහ්ම විහරණ ගුණ පිහිටනවා. එහෙනම් අන්න ඒ බ්‍රහ්ම විහරණ ගුණය තුල පිහිටාගෙන සම්බුද්ධ ශාසනය නම් වූ සබ්බපාපසකරණ කුසල සුපසම්පදා සචිත්ත පරියෝධපන. ඔන්න ඔය කිව්ව බුද්ධ ශාසනය ඉති වෙනවා. එහෙනම් ඒ සතර බ්‍රහ්ම විහරණ ගුණයත් එක්කම ඒ පුද්ගලයා උපරිම වශයෙන් පාපයෙන් නිදහස් වෙනවා. දස අකුසලයෙන්ම ගැලවෙනවා. ඊළඟට මොහොතක් පාසා අවිජ්ජා තෘෂ්ණාව ප්‍රහාණයටපත් කරනවා. ඒ වගේම මොහොතක් පාසා චිත්තසංතානය දමනය කරනවා. අන්න ඒතාන බුද්ධාන ශාසනං අන්න බුදු මෙදුර අන්න බුද්ධ ශාසනය ඉදි වෙනවා. ඒ උතුම් වූ සතර බ්‍රහ්ම විහරණ මත පිහිටාගෙන එහෙනම් පින්වතුනි ඒ බුද්ධ මන්දිරයේ තියෙන ඔබේ පිරිසුදු ප්‍රඥාව තුලයි. ඒ බුද්ධ මන්දිරයේ ඉදි වෙන්නේ ඔබේම ඒ පිරිසුදු ප්‍රඥා චිත්තය තුලයි. එහෙනම් අන්නේ බුද්ධ මන්දිරය ඉදි කරා නම් ලෝකේ බුද්ධ මන්දිරය ඉදි කරේ නැසත් කමක් නැහැ. හැබැයි අතුලාන්තයේ බුද්ධ මන්දිරය ඉදි වෙලා නැත්තම් ලෝකේ බුද්ධ මන්දිර කොච්චර ඉදි කළත් ඔබ නිවනට නම් නෙවෙයි යන්නේ සුගතියටයි යන්නේ. එළියේ බුද්ධ මන්දිර පිහිකරන් ඉස්සෙල්ලා පිහිටුවන් ඉස්සෙල්ලා අතුලාන්තයේ බුද්ධ මන්දිරය නිර්මාණය කරගෙන ඉන්න ඕන අපි. අතුලාන්තයේ බුද්ධ මන්දිරේ නැත්නම් අපි එළියේ කොච්චර බුද්ධ මන්දිර හැදුවත් ඒ කරපු හොඳ වැඩේට හොඳ විපාකයක් ලැබිලා සුගතියට යනවා දිව්‍ය මාලිග පහළ වෙයි. ඒ ඇරෙන්න ශාන්තියක් සැපතක් නම් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඒකේ සදාතනික සැපතක් නැහැ. කාම සැපත හම්බ වෙයි ඇති වෙනකම්. ඒ කාම සැපත කියලා කියන්නේම 1000ක් කියලා ඔබ දන්නවනේ. දැවිලි. එක මොහොතක රාගයෙන් දැවි ඉඳි. තව වෙලාවකට ද්වේෂයෙන් දැවි ඉඳි. තව වෙලාවකට මෝහයෙන් දැවි ඉඳි. එච්චරයි. එනිසා පින්වතුනි අතුලාන්ති බුද්ධ මන්දිරය ඉදි කර ගන්න හැටි දැන් ඔබ දැක්කා. කොහොමද අතුලාන්ති බුද්ධ මන්දිරය ඉති වෙන්නේ? අතුලාන්ති පිහිටිය ආධ්‍යාත්මයේ පිහිටිය මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ නිසයි. හොඳයි එහෙනම් දැන් අපි ඒ අනුසාරින් ඒ ධර්මයේ ව්‍යාකරණය දැනගත්තා.